නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල් බර මේ මොහොතේදීම නිවන අත්දැකීමින් මේ මොහොතේදීම නිවන අත්විඳිමින් ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යෙදෙන්නා වූ ඒ ලෝතුරා අමාමෑණී අනන්තවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේලා විසින් අනුදැනව දාරා තිබෙනා වූ සතර සතිපට්ඨානයට බැසගත්තා වූ ලෝකවාසී සියලු පින්තුනි මේවට මේ පුන් දන්නවා තමා දවසේ ඉන්නා වූ කාල පරිච්ඡේදය තුළ තමා දැනුවත්ව ඉන්නා වූ කාලය කොච්චරද නොදැනුවත්ව ඉන්නා වූ කාලය කොච්චරද කියලා තමාට දැනීමක් තියෙනවා. අන්න ඒක නිසා මේ පින්තුන් මේවට කියනවා දවසේ වැඩි කාල පරිච්ඡේදයක් තුළ මම මා තුල ජීවත් වෙනවා. එහෙම නැත්නම් මම මගේ කල්යාණ මිත්‍රයා බවට පත් වෙලා තියෙනවා. මම මගේ කල්යාණ මිත්‍රයා බවට පත් වුණා. මම මගේ කල්යාණ මිත්‍රයා බවට පත් වුණා නම් ඒ කියන්නේ කල්යාණ මිත්‍රයා කියන එහෙම නැත්නම් මෙන්න මේ සද්ධර්මයේ කියන එක මේ මගේ ළඟ තියෙනවා. සද්ධර්මයේ කියන එක මගේ ළඟ තියෙනවා නම් ඒ අනුව ඒ බව දන්නා වූ මොහොත යෝනිසෝ මනසිකාර්ය තුල මම කාලය ගත කරනවා. යෝනිසෝ මනසිකාර්ය තුල මම කාලය ගත කරනවා. ඒ කාලය ගත කිරීම හරහා එහෙමනම් මට අවබෝධයක් තියෙනවා මම ඉන්නේ ධර්මයේ තුලයි. මම අධර්මයේ තුල නැහැ. එhmenan මගේ අතින් මෙන්න මේ කයෙන් සිදුවන්නා වූ අකුසල් තුන සිද්ධවන්නේ නැහැ. ප්‍රාණඝාතය මේ වන විට මගෙන් සිද්ධවන්නේ නැහැ. ප්‍රාණඝාතයක් සිදුවීමේ අකුසල මූල ධර්මයක් එහෙම නැත්නම් අකුසල මූලයක් එනවනම් මේ ද්වේෂ සිතක් පහළ වෙනවනම් ද්වේෂ සිතක් පහළ වෙන වෙලාවේදී දැනගන්න මට පුළුවන්කම තියෙනවා. වෛරී සිතක් පහළ වෙනවනම් වෛරී සිත නැවත නැවත පහළ වෙනවනම් ඒ බව දැනගන්න මට හැකියාව තියෙනවා. ඒ අනුව මම දන්නවා ප්‍රාණඝාතයක් මගෙන් සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ එනවනම් ඒ බව දන්නවා. වැරදිලාවත් සිද්ධ වුණොතින් සිද්ධ වුණාට පස්සේ හරි ඒ බව දැනගන්න පුළුවන්. මේ පින්නතුන් මේවට මේ බණ ඇහෙන්නව අය රහත් වෙලයි කියන එක පිළිබඳව තවම තොරතුරු වාර්තා වෙලා නැහැ. මේ මොහොතේ නම් Taman රහත් වෙලා නැත්තම් Taman දන්නවා Taman තුල රාග ద్వේෂ මොහ තියෙනවා. එහෙමනම් මගේ අතින් සතුන් මැරෙන්න පුළුවන්. හැබැයි සතෙක් මැරුණයි කියලා මීට පෙර නම් මම අඬ හෝ ගගා කෑ ගගා අනේ ඉවරයි නේද සංසාරෙන් යන්න පුඩ වෙන්න බෑ නේද අපාය යනව නේද කියලා මෙන්න විවිධාකාර වලට නායෙන් ඇඬුවා. දැන් එහෙම ඇඬිල්ලකුත් නැහැ. මොකද දැන් දන්නවා සත්‍යයක් මැරෙන්නේ මගේ පාලනයෙන් තොරවයි වුණා නම් එහෙනම් ඒ කියන්නේ මට ඒ සත්‍යයක් මරන්න අයිතිවාසිකම් තියෙනවා කියන්නේ නෙමෙයි. ඒ මොහොතේ ප්‍රකට වුණා වූ අරුණක් බව දන්න. ප්‍රකට වුණා අරුණක් දන්නවනම් ඊට වඩා දෙයක් ඒ ගැන සලකා බැලුවොත් තමයි එතන උපාදානට යන්නේ. ඒක නැවත නැවත මාතුලට එන්නේ. එහෙමනම් එතනින් ඉවත් වෙන්න පුළුවන් බව මෙන්න මගේ ළඟ සම්මා සංකල්පයේ තියෙන බව දන්න. අත්හැරිලා. මොකද සතෙක් මැරුණයි කියන චේතනාව මත නැවත නැවත චේතනා පහළ වීම අත්හැරිලා. ඒ වගේම දානයක් දෙන්න චේතනාවක් පහළ වුණා. ඒක වචනයක් බව දැනගත්තා. දැනගත්ත නිසා දානිමත නැවත නැවත චේතනා පහළ වෙන එක නතර. අන්න එවනම් මගේ ළඟ දැන් මේ සීලබ්බත පරාමාස නැහැ. සීලබ්බත පරාමාස නැති බව මම දන්නවා. සීලබ්බත පරාමාසයක් මගේ තුල ඇති වුණා, ඇති වෙච්ච බව දන්නවා. ඔන්න ඔය විදියට වින්නතුනි ද්වේෂ සිතක් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා සතෙක් මැරෙන්නේ නැහැ. රාග සිතක් පහළ වෙන්නේ නැහැ. ඒක නිසා හොරකමක් කරන්නේ නැහැ. මේ ඔෆිස් එකේ තියෙන හාෆ් ෂීට් එකක් ගෙදර ගෙනියන්න ඕනයි කියලා මේ චේතනාවක් පහළ වුණා. පහළ වෙච්ච වෙලාව දන්නවා මේක හොරකමක් නේද? එමුණා යන ගමන් කඩේට ගිහිල්ලා කඩෙන් රුපියලක් දීලා කොලයක් අරගෙන යනවා. පොඩි ලවිරුවක් වැඩ කෙරෙනවා. ළමයා ඉස්කෝලේත් යනවා. හොරකමලුත් මම වැළකීලා.
හැබැයි මගේ කෑම වේල අඩු වුණෙත් නැහැ. මගේ ආර්ථික තත්ත්වය අඩු වුණෙත් නැහැ. මගේ ගේ දොර කඩාවැටුනේත් නැහැ. වාහනේ ගිනි ගත්තෙත් නැහැ. වෙන දෙයක් වුණෙත් නැහැ. හොරකම නොකරපු නිසා. හොරකම කරයි කියලා මෙතෙක්කල් රජකම හම්බෙලත් නැහැ. සිටුකම හම්බෙලත් නැහැ. වෙලා තියෙන්නේ පොලිසිය මහත්තයෙක් දගුණට බයෙහි ගෑන එකයි. කාර්යාලයේ ඉහළ නිලධාරියෙක් දනකොට බයෙහි ගෑන එකයි. ආරක්ෂක නිලධාරියා ළඟ යනකොට බෑග් එක අරගෙන බයෙහි ගෑන එක තමයි මෙතෙක්කල් උනේ හාෆ් ෂීට් එක මේ සාක්කුවේ ලාච්චු මේ බෑග් එකට දාන්න. ඒව නැත්තම් මේ රෝල් එක වැඩ කරන කෙනෙක් නම් විශේෂයෙන් මේ නෝන්ලා ඉතින් රෝල් වැඩ කරනකොට ඉස්පිරිතාල තිබෙනා බෙහෙත් ටිකෙන් වැඩි ප්‍රමාණයක් ගෙවල්. දොස්තර මහත්තුරුත් ඕක තමයි කරන්න කියන එක දොස්තර මහත්මයෙන්ගේ දවසක් ප්‍රකාශ කරා. අන්න දොස්තර මහත්තුරු ගතේ කරෙනෙත් ඒක. දැන් නම් මේ බණ ඇහුණා නම් දොස්තර මහත්තයාගේ බැංකුවේ තියෙන සල්ලි ටිකට නම් බැංකුවට යන ගාන අඩු වෙලා ඇති. මොකද තමන්ගේ පෞද්ගලික ඩිස්පෙන්සරියේ බෙහෙත් දෙන්න දැන් ෆාමසියෙන් බෙහෙත් අරගෙන බෙහෙත් දෙනවා ඇති. ඒක නිසා බැංකුවේ තිබුණු සල්ලි වලින් නම් රුපියල් යම්කිසි ප්‍රමාණයක් අඩු වෙලා ඇති. හැබැයි තමා තුල හොරකමක් සිද්ධ වෙන්නේ නැති බව ඒ දොස්තර මහත්තයා දන්නවා ඇති. එවනම් බැංකුවේ සල්ලි තීදී මැරිලා අපාය ගියාට පස්සේ අවිචි මහ නරක ආදී මේ බැංකුවේ තියෙන සල්ලි වලින් චෙක් එකක් දීලා යම රජුරුවන්ගෙන් බේරෙන්න පුළුවන් කියලායි මෙතෙක් හිතා හිටියේ දොස්තර මහත්තයා. ඒ නිසා තමයි හොරකම් කළා පෞද්ගලික ඩිස්පෙන්සරියක් දාගෙන ඒකේ බෙහෙත් විකුණලා ඒ සල්ලි ටික බැංකුවේ දාලා ඒකෙන් පොල්වත්තක් අරගෙන වෙන කාගේ හරි නමට මොකද තමන්ගේ නමට ගත්තා නම් ඒක ආදායම් බදු වලට පෙන්වන්න ඕන. ආදායම් බදු වලින් බේරෙන්න නැතුව නිසා වෙන කෙනෙකුගේ නමට පොල්වත්තක් අරගෙන තමන් තවත් හොරකම් කළා ඒ පොල්වත් වැඩ කරන මුරකාරයට පඩිගෙවල මුර මහත්තයාට මේක තියලා මැරිලා ගියේ. එහෙට ගියාට පස්සේ පොල්වත්ත මේ යම රජුරන්ගේ නමට ලියලා යම රජුරන්ට පොල්වත්ත පගාවසෙන් දීලා එතනින් බේරිලා ආපහු ඊළඟ බාත්මිය ඇවිල්ලා ආයෙත් දොස්තර කෙනෙක් වෙන්න පුළුවන් කියලා මේ මම සැලසුම් කරපු නිසා. දැන් නම් මම දන්නවා සතර සතිපට්ඨාන වැදගත් නිසා දොස්තර වෙලා මම ඉපදුලා ඊළඟ භවෙ නම් දොස්තර වෙන්න හම්බ වෙන්නේ නැහැ. මොනවා වුණත් අවම වශයෙන් තිරිසන් සතෙකුට යහනම් යන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි සමහර දොස්තර මාතුරු නම් මෙතෙන්ට ඇවිල්ලා කිව්වා මම නම් මෙජ වෙනකොට මේ 50000ක් ශල්‍ය කර්ම කරලා තිනවා. 50000ක් ශල්‍ය කර්ම කරපු නිසා මට තව අවුරුදු 2කමාරක් මේ වැඩේ කරන්නත් තිනවා. මොන හේතුවක්වත් නිසා ස්වාමින් වහන්සේ ඒ රස්සාවෙන් නම් අස් වෙන්න මට බෑ. මොකද දොස්තර වෙලා ඉඳලා මැරුණොතින් මරණ මොහොතේ දොස්තර නම් ඔපරේෂන් එකක් කරන ගමන් මැරුණා නම් කරදරයක් නැතුව නැවත දොස්තර වෙලා තමයි ඉපදෙන්නේ කියලා තමයි ඒ දොස්තර මහත්තයා හිතා හිටියේ. වෙයි ගිහිල්ලා නම් කිව්වලු දැන් නම් හරියන්නේ නැහැ මේ කියන බණේ තේරෙනවා මේ වැඩේ කර කර ඉඳලා හරියන්නේ නැහැ භාවනාවක් කරොත් හොඳයි කියලා. හැබැයි ඊට පස්සේ නම් මේ පළාතේ ආවේ නැහැ මොනවා හරි කරන බවට තොරතුරක් වාර්තා වෙන්නෙත් නැහැ පිණි. අන්න ඒ තරම් මනක්කල්පිත ලෝකෙක හිටපු ඒ තරම් හොරකම් කර කර සතුන් මරමර කාමීච්ඡාචාරය කර කර කෙලවරක් නැතුව සතෙක් දැක්කත් කාමීච්ඡාචාරය තමයි කරන්නේ. කාමීච්ඡාචාරය පින්නතුනිත් මනුස්සයාට මනුස්සයම ඕනේ නැහැ. රෙද්දක් දැක්කත් සමහර අය කාමීච්ඡාචාරය කරන්නේ. ඒක බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා කාමයේ කියන්නේ ඒ තරම් දරුණු දෙයක්. අන්න එහෙම කාමීච්ඡාචාරයේ හිටපු අය සමහර අය කියන්නේ මොනකරාට ඇඟේ පොඩ්ඩක් ගෑ වුණාට ඔය hina වුණාට දවසට 7-8ක් වරින් වර වැඩ කටයුතු සඳහා කියලා දුරකථනයෙන් කතා කරාට ඕමාරි දවසකට දෙක සැරයක්වත් යන්තම් හරි මූණ පොඩ්ඩක් බැලුවට ඕක ඉතින් කාමමිච්ඡාචාරයයි. මම ඉතින් කාමමිච්ඡාචාරය කරන්නේ නෑනේ. මම මහත්යත් එක්ක ඉන්නේ. මම නෝනත් එක්ක ඉන්නේ. හැබැයි දෙන්නට දෙන්න වැඩිපුර කතා කරන්නේ වැඩිපුර හිතෙන්නේ අභ්‍යන්තරයේ තියෙන්නේ යන්න හිතින්නේ තමන්ගේ මහත්යයි ලෝණ කාර්යයේද නැත්නම් අර මහත්යයි කාර්යයේද දවසට එකපාරක් හරි කොහොම හරි නැගගත්තොත් හොඳයිද කියලා අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාකාරීත්වය නම් දන්නේ නැහැ. අන්න මේ මට්ටමට මේ කාමමිච්ඡාචාරයේ තිබෙනා වූ දරුණුකම නොදන්න නිසා තමයි මේ ආර්ය මාර්ගයට එනවයි කියලා මේ ගැන හොයාගෙන ඇවිල්ලා මේක කරන්න ඕනයි කියලා මේකට බැසගත්ත අයත් පෞගේ කාලේ හිටපු අර නෝන්ලා මහත්තුරු මේ දවස්වල කරන්නා වූ කාමීච්ඡාචාරයේ ප්‍රමාණය පිණුදුනි කොයි ආකාරයෙන්ද කියලා මේ ස්වාමින් වහන්සේ වරින් වර දැකලා තියෙන පිණු. මේ ස්වාමින් වහන්සේ ඇස් දෙක නුපුණාට මේවා දකින්න ක්‍රමයක් තියෙනවා මේ ලෝකේ. බුදු කෙනෙක් මේවා දැකලා තියෙනවා. දැකලයි මේ කාමයේ පිළිබඳව මේ තරම් ආධිනවේ තියෙනවා කියලා මේක දේශනා කරන්න පිණුදුනි. දැන් තේරුම් ගන්න ඕන වයස අවුරුදු 80ද 90ද කියන එකත් කාම මිච්ඡාචාරයට නම්
දශමයකවත් වෙනසක් නැහැ. කාම මිච්ඡාචාරයට අවුරුදු 1යිද 2යිද නැහැ. පුංචි දරුවත් මේ අම්මගේ ඇඟේ එල්ලි නැවත නැවත මේ බදාගන්නේ අම්මාවම ඉඹින්නේ, අම්මා පුංචි එකා ඉඹින්නේ, තාත්තා පුංචි එකා ඉඹින්නේ. ඒකත් ඕකෙම කොටසක් තමයි පින්නතුනි. කියන්නේ නම් එහෙම නෙමෙයි. කියන්නේ නම් මේ අනේ මගේ පුතානේ ඉතින් කොහොමද? එහෙම ඉඳලා තමයි පින්නතුනි ඔය නොදැනුවත්ව එලිපින්න නම් බොහොම එකක් දෙකක් ලක්ෂයකටවත් එකක් එලිදරව් වෙන්නේ නැතුව ඇති. තාත්තා දුවව දූෂණය කරා කියන්නේ අම්මා පුතා අම්මාව දූෂණය කරා කියන්නේ අක්කා මල්ලිව දූෂණය කරා කියන්නේ මල්ලි අක්කව දූෂණය කරා කියන්නේ ඔන්න ඔය තමයි පින්නතුනි. කෙලවරක් නැහැ, සීමාවක් නැහැ. නැගින් එහාට ගියා වූ අනිකුත් කාර්යාලවල වැඩ කරන වෙලාවල්දී මේ වාහනවල ගමන් කරන වෙලාවදී සිදුවන්නා වූ දේ ගැන මේ පින්නතුන් දන්නවා. කෙනෙක් ඇඟේ ගෑවුනොත් වැරදිලා හරි ඒලාට කේන්තියෙන් කෑ ගැහුවට තප්පරයක් චිත්තක්ෂණයක් යනකොට අනිත් පැත්තට හැරිලා ඒකේ ආස්වාදයක් විඳින්නේ නැද්ද කියලා මේ පින්නතුන් තමා තුලින් පරීක්ෂා කරලා බලන්න පිළිතුරු. මේ තරම් දරුණු කාමයේ තුල ඉන්නා වූ ලෝකයක පින්නතුනි මේකෙන් අත්නිදලා මේ වෙලාවේදී මේ මොහොත තුල මේ බණ ඇහෙන්නා පින්නතුන් කාලය ගත කරනවා නේද කියලා දැන් තමා තුලින් පරීක්ෂා කරන්න පින්නතුනි. මේක තමයි පින්නතුනි සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨානෙන් තොරව පින්නතුනි මේවා දැනගන්න, අවබෝධ කරගන්න මේ ලෝකේ මොනම කෙනෙකුටවත් පුළුවන් කමක් නැහැ පින්නතුනි. ඒක හොඳට තේරුම් ගත යුතුයි. මොකද ඒක හොඳට තේරුම් ගත යුත්තේ මොකක් හරහාද? මෙන්න මේක තමයි සිද්ධ වෙලා තියෙන දේ කියන එක පිළිබඳව Taman නැවත නැවත පරීක්ෂා කරනකොට Tamanට තේරෙනවා මේ තමා තුළ තමාගේ මේ වෙනස් වීම නොදැනුවත්ව ක්‍රමානුකූලව සිද්ධ වෙනවා. දිනපතා තමා මේ දවසට විනාඩියක් දෙකක් හෝ විනාඩි 4ක් 5ක් හෝ අවම වශයෙන් සක්මනක් කරනකොට අවම වශයෙන් තව එක්වරක් හෝ දෙවරක් හෝ පර්යංක භාවනාවක් කරනකොට ඒ හරහා තමා නොදැනුවත්වම දවසේ තවත් පැය 23ක් තියෙන්න පුළුවන්, 23මාරක් තියෙන්න පුළුවන්, 23යි විනාඩි 45ක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ කාලයෙන් නිදාගෙන ඉන්නා වූ කාලය හැර අනෙකුත් කාලය සමාට පැය 17ක් 18ක් වෙන්න පුළුවන්, පැය 20ක් වෙන්න පුළුවන්. ඒ සමස්ත කාලෙම වරින් වර තමා නොදැනුවත්ව තමා ඉන්නා වූ ඉරියව්ව දැනගන්න තමන්ට පුළුවන්කම ලැබිලා තියෙනවා පින්නතු. තමන්ට ඒ தත්ත්වය තුල ජීවත් වෙන බව තමන් දන්නවා පින්නතු. ඔන්නෝකටයි මේ කායානුපස්සනාව කියලා කියන්නේ. අන්නේවන් වූ කායානුපස්සනාවත් තුල බැසගෙන කායානුපස්සනාවත් තුල කාලය ගත කරනකොටම තමා නොදැනුවත්වම තමා තුල වේදනානුපස්සනාවත් වැඩිලා තියෙනවා පින්නතු. වේදනානුපස්සනාවත් වැඩෙනවා පින්නතුනි. හැබැයි දරුණු ගැඹුරු බණක්. ඒ නිසා මේ වෙලාවේදී ඒක මේ පින්නතුන්ට ගැඹුරු වැඩි කියන එකයි ප්‍රකට වෙලා තිබෙනා වූ මානසිකයි. අන්න මේ ශබ්දවාහිනී යන්ත්‍රයට ආව එලාම් එකක්, රෙඩ් එලාම් එකක්, සතු බල්බයක්පත් වුණා. මේකනම් මේ වෙලාවට අදාළ නැහැ කියලා. අන්න ඒකයි පින්නතුනි මේ යමක් ප්‍රකට වුණාද, ප්‍රකට වුණ බව දන්නවද කියලා කියන්නේ. ඔන්න ඔය ආකාරයට මේ පින්නතුන් දවසේ ඉන්නා වූ ඕනෑම ඉරියව්වක් තුළ මේ තමා සතර සතිපට්ඨානෙ තුල දින්නේ. එහෙම නැත්නම් මේ පින්නතුන් දැන්වන විට මේක දැනගන්නේ කොහොමද? දැන්වන විට මේක දැනගන්නේ මේ තමා ඉන්නේ සෝතාපට්ටි මාර්ගය තුල කියන එකයි. සෝතාපට්ටි මාර්ගය තුල ඉන්න බව දන්නවනම් ඒ දැන ගැනීම තුල Tamanට මේ ධර්මයට අදාළව මොනවා හෝ මෙනෙහිවීමක් වෙනවා. මෙනෙහිවීමක් වෙන බව දවසේ වැඩි වෙලාවක් Taman දන්න. අන්න දැන් වෙනකොට ඒ අනුව මේ පිළිතුරු දන්නවා. මේ පිළිතුරුන්ගේ මෙන්න මේ වචනය කියපු එක ක්‍රමානුකූලව වචන අඩු වෙන මට්ටමට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ සඳහා Taman විසින් සිදු වුණා වූ දේ තමයි මේ ලෝකයා විසින් මට පවරලා තිබුණා වූ, මට පනවලා තිබුණා වූ, මාව අන්ධ කරන්න මගේ තුලට දාලා තිබුණා වූ මේ ලෝකේ ලක්ෂ ගාණක් වෙන සද්ද සියල්ල වෙනුවට බල්ලා බිරුවා කියන එක, ඕන් ගැහුවා කියන එක, ගන්ටාරේ වැදුනා කියන එක, කැස්සා කියන එක, දොර ඇරියා කියන එක, ගෙම්බා කෑ ගැහුවා කියන එක, කාක්ක කෑ ගැහුවා කියන එක, විවිධාකාර සද්ද ලක්ෂ ගාණක් කෝටි ගාණක් වෙනුවට සද්දය කියලා වචනය මගේ තුලට ආපු නිසා සද්දේ කියලා වචනය තුලින් අනෙකුත් වචන සියල්ල ක්‍රමානුකූලව
නිරෝධ වුණා නේද කියන එක පිළිබඳව දැන් මේ පින්නතුන්ට සැකයක් නැහැ. මොකද තමන්ගේ අත්දැකීම තුළ තමන්ට යෝනිසෝ මනසිකාරයේ වෙලාවෙදිම දැන් බොහෝ පින්නතුන්ට අවබෝධ වෙලා තියෙනවා පින්නතුනි. බල්ලෙක් බුරනවා, හැබැයි බුරන බව ප්‍රකට වෙන්නේ නැහැ. ප්‍රකට වෙන්නේ සද්දයක් කියලයි. ඔන්න පින්නතුනි අලුත් බණක් කියවලා තියෙන්නේ මෙන්න මේ සද්දේ නිරෝධ වීම කොයි ආකාරයෙන්ද මේ පින්නතුන් අවබෝධ කරගන්නේ කියලා නැත්නම් ණය විපස්සනාව හරහා නැත්නම් විචාරය හරහා කොයි විදියටද මේක සිද්ධවන්නේ කියලා පින්නතුන්. ඔන්න අභ්‍යන්තරයට ඇතුල් වන්නා වූ තොරතුරු පින්නතුනි බල්ලෙක් බිරුවා කියන එකයි. බල්ලෙක් බිරුවා කියන එක ප්‍රකට වුණා. හැබැයි මේ පින්නතුන් බාහිරෙන් එක දැනගත්තේ නැහැ. බාහිරෙන් දැනගත්තේ මේ පින්නතුන් සද්දයක් කියන එකයි පින්නතුන්. ඔන්න බලන්න කොයි ආකාරයෙන්ද මේ නිරෝධ වීම තියෙන්නේ කියලා. එහෙනම් මේ වන විට මේ නිරෝධ වීමට ගියේ නැත්තම් මේ පින්නතුන් නැවත නැවතත් බල්ලා බුරණ එක කියන මට්ටමේ නතර වුණා නම් පින්නතුනි බල්ලා බිරුව කියන එක දැනගත්ත වෙලාවේදී මේ පින්නතුන්ට ඒ මත නැවත වරක් තවත් චේතනා රාශියක් පහළ වීම ආරම්භ වෙනවද නැද්ද කියලා දැන් තමන්ගේ අත්දැකීමෙන් පරීක්ෂා කරලා බලන්න. දැන් සක්මන පැත්තකින් තියන්න පින්නතුනි පරයන්කේ පැත්තකින් තියන්න මෙන්න තමන්ට තිබෙනා වූ සරල උදාහරණයක් ගන්න. මේ බල්ලෙක් බිරුවනම් මේ භාවනාවට වාඩි වෙලින් වෙලාදී මේ පින්නතුන්ට මොන්න තරම් කේන්ති ගියාද? හැබැයි කේන්ති ගිය බව දැනගන්න පුළුවන් වුණාද? ඒක දැනගන්න පුළුවන් වුණේ නැහැ. මොනවද කියන්නේ? මේ බල්ලෙක් බුරනව නේද? භාවනාව කැඩුන නේද? මේ වෙලාවේ ඇයි මේ බල්ලා බුරන්නේ? මේ බල්ලා බුරලා කීයට නතර වෙයිද? මට භාවනා කරන්න බෑයිනේ. මම නැකිල්ල යන්න ඕන නේද? බල්ලා බුරලා ඉවරනාම ආයි භාවනා කරනව නේද කියලා මේ පින්නතුන් මොනතරම් චේතනා තමා තුළ මැවුනද කියලා මේ ආකාරයේ කමඨහන් ඕනතරම් වාර්තා වෙලා තියෙනවා පින්නතුන්. මේ தත්ත්වය අවබෝධ කරගත්තාට පස්සේ ඒ පින්නතුන් කියනවා මම ඉස්සර බල්ලෙක් බුරන වෙලාවේදී මොන්න තරම් චේතනා කරාද මේ බල්ලයි බුරන්නේ මේ වෙලාවේ මේ භාවනා මධ්‍යස්ථාන ළඟ බල්ලෝ හදලා තින්නේ කවුද? ඇයි බල්ලෝ හැදුවේ? මුන්ට මේ බල්ලව නවත්ත ගන්න බැයිද? බල්ලා බුරන එක නතර ගන්න බැයිද? කීයට බල්ලා බුරලා ඉවර වෙයිද? ඉතින් මම කොහොමද භාවනා කරන්නේ? අනිත් අයට නම් බල්ලා බුරන එක ඇහෙන්නේ නැහැ නේද? මට නේද ඇහෙන්නේ කියලා විවිධාකාර වූ චේතනා මා තුළ පහළ වුණා කියලා මේ පින්නතුන් කමඨහන් වලට කියලා තිනවා පින්නතුන්. ඒ වගේම මේ වාහනයක් යනකොට හෝන් ගහනකොට විවිධාකාර වූ වාහන එක හෝන් එකක් ඉවරෙන තව හෝන් එකක් වදිනකොට මොන තරම් තමන් ඒ ගැන චේතනා මවම හිටියද පින්නතුන්. එහෙම නැත්තම් මෙමුන් දන්නවා මේ තමන් භාවනාවේ වාඩිලා ඉන්න බවක් කොහෙවත් දන්නේ නැහැ. මේ ගෙදර ඉන්න අම්මා සිහිපත් වුණා නම්, ඉස්කෝලේ ගිය දුව සිහිපත් වුණා නම්, රැකියාවට ගිය පුතා සිහිපත් වුණා නම්, එහෙම නැත්තම් කාපු කෑමක් රස කෑමක් සිහිපත් වුණා නම් මොනවා වූ එහෙම නැත්තම් කාර්යාලයේ සිදුවනා වූ මේ රණ්ඩුවක් නැත්නම් කාර්යාලයේ තමන්ගේ ප්‍රධානියා තමන්ට බැනපු එක සිහිපත් වුණා නම් විනාඩි 5-10ක් මොනතරම් මේ අරමුණ පස්සේ තමන් කැරකුණාද කියලා මේ වුණ විට තමන්ගේ අත්දැකීම අරා මේ පින්නදුන තියෙනවා නේද කියලා බලන්න පින්නු. හැබැයි මේ පින්නදුන් ඒ සිතුවිල්ල හොයන්න ගියා නෙමෙයි. ඔය සිතුවිල්ල හොයන්න ගියත් ඉන්න පුළුවන් පින්නදුනේ. ඒ ඇයිත් කියවෝ මටත් තියෙන එක මමත් දන්නවා. ඉස්සර නම් මම මෙහෙම ගියා. දැන් නම් මෙහෙම නැහැ කියලා. හැබැයි ඒක යාගේ අභ්‍යන්තරීය ආකාර වෙනස් වෙලා දැනුත් එහෙම වෙන්නේ නැත්තම් පින්නදුනි දැන් ඒ ගැන කතා කර ඉන්නේ නැහැ එතන. ඒ ගැන හොයන්න තවත් සූත්‍ර පිටකේ පෙන්නන්නේ නැහැ. ඒ ගැන හොයන්න තවත් කෙනෙක්ගේ බණක් හොයන්න යන්නේ නැහැ. ඒ ගැන හොයන්න ඒ ගැන කතා කරන්න තවත් කෙනෙකුට ටෙලිෆෝන් දුරකථනයක් නම් ගන්නේ නැහැ. මොකද එයා දන්නවා මේ දේ මම මේ භාවනාවෙන් අත්දැක්ක දේ. ඔන්න ඔය ආකාරයට මේ භාවනාවෙන් අත්දැක්ක මේ තමාගේ අරමුණු මේවුනට එහෙම නැත්නම් මේ තමා ගත්තා වූ අපි පොදුවේ මේ සියල්ලටම කියන්නේ පින්නතුන් රූප කියලා. රූප ලක්ෂ කෝටි ගණන් නෙමෙයි අනන්ත සංඛ්‍යාවක් මේවුනට තමාට ප්‍රකට වීමක් නැහැ නේද කියන එක තමාට දැන් ණය විපස්සනාවෙන් හොඳට අහු වෙනවා පින්නතුන් මේ. මොකද හේතුව විපස්සනා ඉවරනාට පස්සේ ණය විපස්සනාවට තමන් නොදැනුවත්වම වැටෙනවා. වැටුණාට පස්සේ අන්න ඒ වෙලාවේ තමන්ට තේරෙනවා ඒ වෙලාවේ බල්ලෙක් බිරුවා, වාහනේ හෝන් ගැහුවා, මේ කෙනෙක් කැස්සා, මේ යෝගාවචරය කතා කරා විවිධාකාර වූ දේවල් තමන්ට
මේ වෙලාවේ සිබිලා තියෙනවා. හැබැයි එකක්වත් දන්නේ නැහැ. ඒවට මට සද්දයක් කියලා වචනේ කියුණා කියලා අන්න එතන උපාදානයකට ගිහිල්ලා තියෙනවා. ඒකට තමයි බල්ලබුරුපේකට තමයි සද්ද කිව්වේ කියලා උපාදානට ගිහිල්ලා තියෙනවා. එහෙම තමයි පින්නතුනේ අපි ක්‍රමානුකූලව හුරු වෙන්නේ. අන්න සද්ද කියන එක හරහා දැන් මෙන්න විවිධාකාර වූ ලක්ෂ ගානක සද්ද රූපේ කියන වචනය හරහා කෝටි ගානක රූප වේදනාව කියන වචනය හරහා කෝටි වානක වේදනා මේ ශරීරයේ ඇතිවන්නා වූ විවිධාකාර සියල්ල දැන් තමන්ගෙන් බැහැර වෙලා තියෙනව නේද කියලා දැන් තමන්ට තේරෙනවා මොන තරම් වචන මේ වෙනුවිට මගෙන් නිරෝධ වෙලා ඇතිද පිණි. අන්න එහෙනම් මේ පිණු දන්නවා මේ රහෝගත සූත්‍රයේ ඉස්සරහින් තියාගෙන තිනවා. රහෝගත සූත්‍රය අනුව බුදු පියාණන් වහන්සේ දේශනා කරේ මානෙනි මොකක්ද මේ ප්‍රථමයෙන්ම නිරෝධ වන්නේ. ප්‍රථමයෙන්ම නිරෝධ වන්නේ වචනයයි නිරෝධ වන්නේ. අන්න වචනේ නිරෝධ වීම දැන් මේ පිණු දන්නවා. එනම් බුදු පියාණන් වහන්සේ විසින් ලෝකය කියලා දේශනා කරේ ආනන්දය. ලෝකය කියන්නේ අදි වචන සම්පස්සය. මේ මොකද්ද සූත්‍රය? මහා නිදාන සූත්‍රය. අන්න මේ පින්නතුන් අහනවා ඊයේ පෙරදත් මේ කවුද කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා YouTube එකේ මේ අසඤ්ඤී කියන්නේ මොකද්ද කියලා විස්තර කරන්න පුළුවන් දෙයක්. ඕවට උත්තර දෙන්න ඔය අව්‍යකත ප්‍රශ්න වලට උත්තර දෙන්න මේ ස්වාමින් වහන්සේට විශ්ව ධර්මතාවයෙන් බලයක් දීලා නැහැ. ඒ නිසා ඒවට උත්තර මේ ස්වාමින් වහන්සේගෙන් බැඳෙන්නේ නැහැ පින්නතුන්. මොකද ධර්මතාවයේ තුල මේ ස්වාමින් වහන්සේට එහෙම දෙයක් මේ පැවරෙන්න ඕන. පැවරෙන දේවල් වල විතරයි වැඩ කරන්නේ. බුදු පියාණන් වහන්සේත් Tamanට පැවරිලා තියෙන දේවල් තමයි කරේ. මේ වගේ ප්‍රශ්න ඇවිල්ලා අහන්න කොට එක එක්කෙනා මේ පොට්ටපාද සූත්‍රයේදී මේ පිරුම් දන්නවා සිහිපත් කරගෙන තියෙනවා. පොට්ටපාද පරිබ්‍රාජක අහනකොට මෙන්න මේ වගේ අව්‍යගත ප්‍රශ්න මේ එකකටවත් බුදු පියාණන් වහන්සේ පිළිතුරු දෙන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ කියන්නේ ඕවා අව්‍යගත ප්‍රශ්න. ඔය ප්‍රශ්නෙට පිළිතුරු දෙන්නම්. එහෙම ප්‍රශ්නයක් තියෙන බව මම පිළිගන්න ඕන. ඒ කියන්නේ උඹ ඉන්න දිට්ඨියට මමත් එන්න ඕන. අනේ නම් අව්‍යකත ප්‍රශ්න වලට යන්න එපා පින්නදුනි. මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන සූත්‍ර පිටකය පිළිබඳව තමන්ගේ පුංචිව විශ්වාසයක් තියෙනවනම් මේ සූත්‍ර පිටකයේ 100%ක් හරි මේක විකෘති කරලා නැහැ කියනවා නෙමෙයි පින්නදුනි. මේකත් විකෘති කරලා තියෙන්නේ. හැබැයි විකෘති කරලා තියෙන්නේ ඒ විකෘති කරපු පෘථග්ජනයන්ගේ තිබුණා වූ දැනුමේ මට්ටම. රහතුන් වහන්සේලා නෙමෙයි මේක විකෘති කරේ. විකෘති කරේ රහතුන් වහන්සේලාගෙන් පෙහෙල් ඇවිල්ලා මේ පෘථග්ජන හාමුදුරුවෝ වෙච්ච ලාවේ මේක විකෘති කරලා තියෙනවා. ඒකට ඒ ඇයට තිබුණා වූ තත්වයයි ඒ ඇයට තේරුම් ගන්න බැරිච්ච දේවල් මේකේ විකෘතුුනේ නැහැ. නිසා පිනුදුනි මේ මහා නිදාන සූත්‍රය වගේ ගැඹුරු ධර්මතා වචනයක්වත් තේරිලා නැතුවයි ඔය හාමුදුරුවෝ ඕවා වචන වලට පරිවර්තනය කරලා තියෙන්නේ. ඒ නිසා ඒවායේ විකෘති වීම ඊටාම අඩුයි. හැබැයි මේ සතර සතිපට්ඨානය විකෘති කරලා තියෙනවා. මේ ආනාපාන සති සමාධි සූත්‍රය විකෘති කරලා තියෙනවා. ආස්වාස කරන්න කියලායි ලියලා තියෙන්නේ. ඒ පින්නදුනි කරන්න ඒගොල්ලන් තේරිච්ච ප්‍රමාණයට අනිත් ඒවා නොතේරිච්ච ප්‍රමාණය විකෘති වෙලා නැහැ. ඒ නිසා විකෘති වෙලා තිබුණත් මේ සූත්‍ර පිටකය මේ පින්නතුන් පිළිගන්නවා නම් විශ්වාස කරනවා නම් බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මේක තුල ඇති කියලා ඒ සූත්‍ර පිටකේ තිබෙනා වූ වැදගත් සූත්‍ර තුනක් පින්නතුනේ ඉස්සරහින් තියන් තියෙනවා. මේ සඳහා මේ ලෝකය කියන්නේ වචනයක් කියන එක පෙන්눔 කරන්න බුදු පියාණන් වහන්සේ වචනය කියන එකම දාලා මේකට දුන්නා වූ මහා නිදාන සූත්‍රය ආනන්දය ලෝකය කියන්නේ අදිවචනයක් අදිවචන සම්පස්සයක් පැනවීමක් උද්දේශයක් ව්‍යාකරණයක්. එහෙනම් ඒ වගේම නිරුක්තිපද සූත්‍රය මේ පිනුම් දන්නවා ඉස්සරහින් තියාගෙන තියෙනවා. සංයුත්ත නිකායේ තිබෙනා වූ මේ නිදාන වගේ එකක් තියෙන්නේ. ඒකේ මොකද කියන්නේ? ලෝකය කියන්නේ නිරුක්තිපතයක් අදිවචන පතයක් ප්‍රඥාප්තිපතයක්. අන්න එතනින් එහාට ගියාට පස්සේ මේ රහෝගත සූත්‍රය සංයුත්ත නිකායේ සලායතන වර්ගයේ තිබෙනා වූ රහෝගත සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ ඊට එහා ගිය ධර්මයක් දේශනා කරනවා. මොකද අර තැන් වලදී කියන්නේ ලෝකයේ කියන්නේ අදිවචනයක් කියන එකයි, ලෝකයේ කියන්නේ සංඥාවක් කියන එකයි, ලෝකයේ කියන්නේ පැනවිල්ලක් එහෙම නැත්නම් ප්‍රඥාප්තියක් කියන එකයි. ඒ අනුව මේ බල්ලා කෑ ගැහුවා කියන ලෝකය මම දැනගත්තේ වචනයක් කරා සංඥාවක් කරා. එවනම් ඒ වගේම දැන් වෙනකොට බල්ලා කෑ ගැහුවා කියන සංඥාව නෙමෙයි මම දැනගන්නේ. මම දැනගන්නේ වචනයක් කියන
සංඥා වරායම නැත්නම් ඉන් එහාට ගියා වූ ඊට ගැඹුරු වුණා වූ නැත්නම් ඊට ගොරෝසු වුණා වූ මම දැනගන්නේ බල්ලෙක් බිරුවා නෙමෙයි මම දැනගන්නේ සද්දයක්. අන්න දැන් වෙනකොට මේ පිණු දන්නවා සද්දයක් කියන වචනය මට ප්‍රකට වෙනවා. සද්දයක් කියන වචනේ ප්‍රකට වුණා නම් බල්ලා බිරුවා කියන වචනය මගෙන් නිරෝධ වෙලයි තියෙන්නේ. බල්ලගේ බිරුවා කියන වචනය මගෙන් නිරෝධ වෙලයි තියෙන කියන එක මේ පින්නතුන්ගේ අත්දැකීම මිසක් රවෝගත සූත්‍රයේ තියෙන එකක් නෙමෙයි. දැන් වන විට සක්මන් කරපු පින්නතුන්ද දැන් වන විට පර්යංක කරපු පින්නතුන් පර්යංක කරපු පින්නතුන් දන්නවා තමාගේ අත්දැකීම මේ මොහොතේ ඥානය ධම්ම දිට්ඨ ධම්ම ඥානය එහෙම නැත්නම් ධම්මට්ඨිති ඥානය මේ මොහොත පිළිබඳ නොසැලෙන ඥානය ආපසු හැරෙන්නේ නැති ඥානය නොසැලෙන ඥානය තුල මේ මොහොතේදී මට ප්‍රකට වෙලා තියෙනවා. මගේ ණයපස්සනාවට අහු වෙලා තියෙනවා. බල්ලා බිරුවා කියන එක මට ප්‍රකට වුණාට මම දැනගත්තේ නෑ නේද? මම දැනගත්තේ මොකද්ද? සද්දයක් කියන වචනය නේද? අන්න පින්නතුනි ණයපස්සනාවේ අරමුණ ණයපස්සනාවේ ප්‍රතිඵලය Tamanට ලැබිලා තියෙනවා. හැබැයි ණයපස්සනා වෙලාවේදී ඒක ලැබෙන්නේ විදියක් නෑ. ඊට පස්සේ ලැබෙන්නේ ඒක තමයි නිවන තුල මේ සියලු අවබෝධයන්ට යනවා කියන්නේ ගැඹුරු තැනකට නැවත වරක් ඇවිල්ලා තියෙනවා පින්නතුනි. මෙන්න මේ 84 වෙනි අවස්ථාව ගිහි ගෙදරදීම නිවනට ප්‍රවිෂ්ඨ වීම. අති ගැඹුරු තැනට ඇවිල්ලා තියෙනවා. ණය විපස්සනාවට පත්වන ආකාරය. ණය විපස්සනාවට පත් වෙනවා. මේකට කියන වචනයක් පින්නතුනි. ඒ වචනයත් මේ මොහොතේ ප්‍රකට වෙලා නෑයි කියන එක තමයි මේ මොහොතේ ප්‍රකට වෙලා තියෙන්නේ. උන්න අපින්නතුනි ප්‍රකට වුණාට ගැටලුවක් නෑ නං රහතුන් වහන්සේ ඉන්නේ එතනයි. එන රහතුන් වහන්සේගේ தත්වය මොකද්ද පින්නතුනි? රහතුන් වහන්සේ ප්‍රකට වෙච්ච බව දන්නේ නැති තැනයි ඉන්නේ. ප්‍රකට වෙච්ච බව දන්නේ නැති තැනයි ඉන්නේ. ප්‍රකට වෙච්ච බව දන්නේ නැති තැනක් ඉන්නවා නම් පින්නතුනි එතනින් අර්ථවත් වෙන්නේ මොකද්ද? එතනින් අර්ථවත් වෙන්නේ ප්‍රකට උනේ නෑ කියන එකයි. ප්‍රකට උනේ නෑ කියන එකයි. මොකද්ද එහෙනම් ප්‍රකට උනේ නෑයි කියන්නේ පින්නතුනි? ප්‍රකට උනේ නෑ කියන්නේ මේ දීලා තිබෙනා වූ වචනේ එහෙම නැත්නම් මේ ප්‍රකට වුණා වූ වචනේ තිබෙනා වූ අර්ථය Tamanට ප්‍රකට උනේ නෑයි කියන එකයි. ඔන්න සිද්ධවන්නා වූ කෙන්ගෙඩිය පින්නතුනි තවත් ගැඹුරු බණක් කියවලා තිනවා. අලුතෙන්ම කියුණා වූ බණක්. මෙන්න මේ විශ්ව ධර්මතාවය මේ මොහොතේදී තවත් සාධාරණීකරණය වෙලා තිනවා. මේ පින්නතුන්ට ප්‍රකට වෙනවා කියන්නේ මොකද්ද? ප්‍රකට වීම දැනගන්නවා කියන්නේ මොකද්ද පින්නතුනි? අන්න තමන් මේ හැම වචනයක්ම තමන්ගේ තුල තිබෙන බව තමන් දැනගන්නේ මීට පෙරේ වචනය තමන් ළඟ තිබිච්ච නිසා කියලා මේ පින්නතුන්ට දැන් තමන්ගේ අත්දැකීම තියෙනවා. මොකද එහෙම නැත්නම් මේ බණ ඇහෙනවා නම් සිංහල භාෂාව නොදන්න ජපන් ජාතිකයෙකුට සිංහල භාෂාව නොදන්න බුරුම ජාතිකයෙකුට සිංහල භාෂාව නොදන්න ජර්මන් ජාතිකයෙකුට මේ වචන එකක්වත් යාට සද්දයකට වඩා යහ ගියා වූ තේරුමක් ඇතිව නෙමෙයිනි පින්නතුනි. මේ වචන එකක්වත් සද්දයකට යහ ගියා වූ තේරුමක් නැති වචන නම් ඒ වචන වලින් එයාට මුකුත් ප්‍රකට වුණ බවක් දැනගන්නේ නෑ නේ. මොනවා හරි ප්‍රකට වෙච්ච බවක් දන්නවද? නෑ. එයා දැනගන්නේ මොකද්ද? එයා දැනගන්නේ මම දන්නේ නෑ කියන ප්‍රකට වීම. එයාට එන්නේ පින්නතුනේ එක ප්‍රකට වීමයි. සියල්ලටම පොදු වෙනවා මම දන්නේ නෑ. එහෙම නැත්නම් මට තේරෙන්නේ නෑ කියලා එයා කියයි. දැන් මේ අත්දැකීමත් මේ පින්නතුන් දන්නවා මීට මෙර මේ පින්නතුන් ප්‍රකට වෙලා තියෙනවා. දැන් මේ පින්නතුන් කඩේකට ගියා නම් හෝටලයකට එහෙම නැත්නම් රෙස්ටුරන්ට් එකට ඒ කඩේ එහෙම නැත්නම් ඒ හෝටලේ රෙස්ටුරන්ට් එකේ තියෙනවා නම් තමන් මීට පෙර නොදැක්කපු කෑමක්. තමන් මීට පෙර නොදැකපු කෑමක් තියෙනවා නම් මේ පින්නදුන් දැකපු කෑම තියෙනවා. එකකට බත් කියාවි, එකකට පරිප්පු කියාවි, අනිත් එක වැටකොළු කියාවි, අනිත් එකට බිත්තරයක් කියාවි, අනිත් එක ආප්පයක් කියාවි, පාන් කියාවි, රොටි කියාවි, විවිධකාර වූ නම් කියාවි වෙනවා. හැබැයි ඒ අතරතුර තව එකක් දකින්නවා. ඒ දේ තුල Tamanට නමක් කියවෙන්නේ නැහැ. මොකද්ද ඒකට කියවෙන්නා වූ නම? ඒකට කියවෙන්නා වූ නම පින්නතුනි දන්නේ නැහැ කියන එක. නම දන්නේ නැහැ කියලා හඳුනන්නේ නැති කෑමක් කියලා ඒ පින්නතුනි නම කියවට. අන්න හඳුනන්නේ නැති කෑමක්. නම දන්නේ නැහැ. මොකද්ද දැන්
ඔන්න ප්‍රකට වෙලා තින්නේ නම දන්නේ නැයි කියන වචනයයි ප්‍රකට වෙලා. එහෙනම් ඒකේ අර්ථය මොකද්ද? මම මේ ගැන දන්නේ නැයි කියන අර්ථයයි පින්නතුන් තියෙන්නේ. මම මේ ගැන දන්නේ නැහැ කියන අර්ථයයි අර බත් කියපු අර්ථය අතර වෙනසක් තියෙනවා කියලා දැන් මෙන්න මේ පින්නතුන්ගේ ණය විපස්සනාවට අහු වෙලා ඇති පින්නතුන්. එකකට කියනවා බත් කියලා, අනිත් එකට කියනවා පරිප්පු කියලා, ඊළඟ එකට කියනවා නම දන්නේ නැයි කියලා. මම අඳුනන්නේ නැයි කියලා. මම නොදන්නා වූ කෑම වර්ගයක් තියෙනවා කියලා. ඔන්න නිර්වචනය දීලා තියෙන හැටි වෙනවා. එහෙනම් අර බත් වලටත් කියනවා මේක කැකුල් බත්, මේක සම්බබත්, මේ නම් හොඳ සම්බබත්, මේක තමයි විටමින් තියෙන බත් කියලා. අන්න ඒ නිර්වචනය හරහා තව නිර්වචන වලට යනව නේද පින්නු. එහෙනම් පරිප්පු මේ නම් මයිසූර් පරිප්පු වගේ, මේක නම් කඩල පරිප්පු වගේ කියලා අන්න විවිධාකාර වූ නිර්වචන වලට යනව නේද පින්නු. මේ නම් පරිප්පු දියට වෙලා තියෙන්නේ. මේක නම් පරිප්පු හොයාගන්න මේකේ අමුඩයක් ගහගෙන පීනන්න වෙයි කියලා මෙන්න විවිධාකාර වූ නිර්වචන වලට යනව නේද? අන්න ඒ වගේම දැන් අර මම දන්නේ නැහැ කියපු තැන නැත්නම් දන්නේ නැති කෑමක් කියපු තැන තව ඒ වගේ විස්තර වලට නේද යන්නේ පිණුදු. එනිවනම් දැන් Tamanට තේරෙනව නේද වචනයක් නම් පිණුදුනි වචනය Tamanට ප්‍රකට වෙනකොටම ප්‍රකට වුණා කියන්නේ පිණුදුනි වචනේ අර්ථය නෙමෙයි ප්‍රකට වුණා කියන්නේ ඒ වචනයට මේ වනට දීලා Taman දීලා තිබෙනා වූ විවිධාකාර නිර්වචන එකින් එක තමන්ගේ තුල ක්‍රියාත්මක වෙන පටන් ගන්නවා. ඒතකොට වචනය ප්‍රකට වීම හරහා දැනගත්තේ නැති නිසා වචනයක් බව ඉන් එහාට ඒකේ ව්‍යංජන අනුව්‍යංජන බලන්න යනවා කියලායි බුදු පියාණන් වහන්සේ දේශනා කළා. ව්‍යංජන අනුව්‍යංජන කියන්නේ මොකද්ද? මේක තව කුඩා කොටස් වල කඩ බලනවා. මොකක්ද මේ රූපේ කියලා නැවත විස්තර කතනයකට යනවා. අන්න ඒ විස්තර කතරේට යාම නම් පින්නදුනි මොකද්ද වෙන්න ඕන? වචනය දැනගත්තු පමණින් වචනයක් දැනගන්නකොට දැන් එනම් මේ පින්නදුන්ගේ මේ සක්මන තුල තිබෙනා වූ අවබෝධය තමයි මේ මොහොතේදී මගේ ඉස්සරහා විවිධාකාර වූ ගස් තියෙනවා, ඒවායේ මල් තියෙනවා, ගෙඩි තියෙනවා, තාප්පේ තියෙනවා, ඊට එහා පැත්තේ තව ගස් පේනවා, විවිධාකාර වූ දේවල් මේ මා ඉස්සරහා යෝගාවචරය ඇවිදිනවා, මේ වැලි ටික පේනවා, නැත්නම් සිමෙන්තිය පේනවා, නැත්නම් ටයිල් පේනවා, විවිධාකාර වූ දේවල් තියෙනවා. හැබැයි එකක්වත් නෙමෙයි මට ප්‍රකට වෙලා තියෙන්නේ රූපයක් කියලා. ඇවිදින බව දන්නෙත් නැහැ, වම දන්නෙත් නැහැ, දකුණ දන්නෙත් නැහැ, රූපයක් කියලා විතරයි තියෙන්නේ. ඔන්න දැන් බලන්න පින්නතුනි කුමන ආකාරයෙන්ද මෙන්න මේ රවෝගත සූත්‍රය අනුව මම දැන් මේ සංසාරයෙන් ඈතර වීම සඳහා මේ නිර්වාණ මාවත තුල මේ සෝතාපට්ටි මාර්ගය තුල ධර්මානුධම්ම ප්‍රතිපදාව තුල මම ඉන්න බව මම දැනගන්නේ පිණිස. එහෙනම් අන්න ඒක තමයි මේ මොහොතේ ඥානය, ධම්මට්ටි ඥානය, ඒ හරහා මා තුල පාලුණා වූ අන්වයේ ඥානය, එහෙම නැත්නම් චින්තාමය ඥානය, ණය විපස්සනාව නිසා හටගත්තා වූ ඥානය දැන් වෙනකොට මගෙන් පුදුමාකාර වචන සංඛ්‍යාවක් නිරෝධ වෙලා තියෙනවා නේද කියන ඥානය මට පහළ වෙනවා. එහෙනම් ඒ නිරෝධ උනේ මොකක් නිසාද පින්නතුනේ? අන්න දැන් හේතුප්‍රත්‍ය අහු වෙනවා. මොකද්ද මෙන්න ලෝකය කියන්නේ හේතුප්‍රත්‍යක්. හේතුප්‍රත්‍යෙන් හටගත්තේ. ඇයි ඒ වචන ටික මගෙන් දැන් බැහැර වෙලා, මගෙන් ප්‍රහාණය වෙලා, මගෙන් දුරු වෙලා තියෙන්නේ? මගේ ශබ්දකෝෂේ ඒ වචන නැත්තේ මොකද? දැන් මගේ ළඟ දැන් ඒ වෙනුවට මේ හේතුප්‍රත්‍ය විදියට මම යෝනිසෝ මනසිකාර්ය තුල ඇතුල් කරගත්තා රූපයක් කියලා මෙනෙහි කරනවා කියලා. රූපයක් කියලා මෙනෙහි කරලා පුදුමව 10 පාරක් 20 පාරක් 30 පාරක් 50 පාරක් 60 පාරක් 80 පාරක් 200 පාරක් 500 පාරක් දක්වාම මේක නැවත මෙනෙහි වෙච්ච නිසා නැවත මෙනෙහි වෙච්ච නිසා නැවත රූපයක් කියලා මෙනෙහි කරනවා. ප්‍රකට වෙන සෑම අරමුණක් මෙනෙහි කරනවා කියලා මෙන්න මේ විදියට මේ මෙනෙහි කිරීමට හුරු වෙලා මම ගිය නිසා මම අන්නේ හුරු වෙලා ගිය මෙනෙහිවීම ඒ තුල සිද්ධ වුණා නේද? සිද්ධ වෙච්ච නිසා අර මල් ගස් වල දුන්නා වූ නම් ටික, ඒ කොළ වල දුන්නා වූ නම් ටික,
ඒකේ පාටට දුන්නා වූ නම් ටික, ඒකේ හැඩතල වලට දුන්නා වූ නම් ටික, ඒවා සුවඳයි කියලා දුන්නා වූ නම් ටික, ඒ අතර තිබුණා වූ බිත්තියට දුන්නා වූ නම, පොළොවට දුන්නා වූ නම, යෝගාවචරයට දුන්නා වූ නම, මෙන්න මේ ලක්ෂ ගානක් රූප කියවෙන තිබුණ එක මගෙන් ඒ මොහොතේම නිරෝධ වුණා නේද කියලා දැන් මේ පින්නතුන් තිබෙනා වූ අන්වය ඥාන පින්නතුනිය. අන්වය ඥාන ණය විපස්සනාවේ ලැබෙනා වූ ඥාන මේ යෝනිසෝ මනසිකාරය නිසා තමා තුළ වැඩුණා වූ ගුණාංග නිසා තමන්ට ලැබෙනා වූ ඥාන. උන්න ඕකට කියනවා පින්නතුනි මේ අන්වයේ ඥාන. එහෙම නැත්නම් චින්තාමය ඥාන. මොකද්ද මේ වෙලා තියෙන්නේ? මම දැන් භාවනා කරනවා නෙමෙයි, මේ භාවනාවෙන් මට පහළ වෙච්ච ඥාන පිළිබඳව මේ මොහොතේ දැනගෙන ඉන්න. හැබැයි පින්නතුනි ඔය ටිකත් මොනවද? ඔය ටිකත් වචන. ඕකත් එනං ඒ මොහොතේ අල්ලගත්තා නම් දැන් නම් වැඩේ හරි. ඔන්න භාවනාව දිනු වෙලා දැන් නම් මට තේරෙනවා ඇත්තනේ නම් මේ කතාව දැන් මේ වචන මට නෑනේ. බල්ලා ගහ ගන්න එක දැන් නෑනේ. හැබැයි බල්ලා බුරුබවම පසුව දන්නවා. ඒ මොහොතේ දන්නේ නෑනේ කියලා ඔන්න ඒක මත ආයි චේතනා පහල කරන පටන් ගත්ත පිනුදුනි මේක යනවා සිතුවිල්ල. අන්න පුටුවඩ වාඩි වෙලා දැන් මේ ටික කරන්නේ. හැබැයි පුටුවඩ වාඩි වෙලා ওই ටික කෙරෙනවා. ওই ටික කෙරෙන බවක් දන්නේ නැතුව යනකොට තමයි පිනුදුනි රහතුන් වහන්සේගේ தત્ත්වය Tamanට ලැබෙන්නේ. රහතුන් වහන්සේ පිනුදුනි ඔය මොනම දෙයක්වත් දන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රකට වෙච්ච බව දන්නේ නැහැ. එහෙනම් ප්‍රකට වෙනවයි කියන පිනුදුනි මේ පෘථග්ජනයට අහු වෙන වේගයක් නෙමෙයි. ඒ වේගය ලෝකේ කටයුතු සිදුවන්නා වූ වේගය. ලෝකේ කටයුතු සිදු වෙනකොට පිනුදුනි එක කාර්යයක් කරන එකයි අනිත් කාර්යයක් කරන එකයි. එහෙම නැත්නම් අපි උදාහරණයක් කියනවා නම් බල්ලා බුරන එකයි එතනින් යන වාහනේ හෝන් ගහන එකයි දෙක අතර සම්බන්ධයක් නම් ඇත්තේ නැහැ. බල්ලා බුරන නිසා වාහනේ හෝන් ගහන එක නතර කරන්න උනා. වාහනේ හෝන් ගහන නිසා බල්ලා බුරන්නේ නැහැ කියන එක අතර සම්බන්ධයක් නැහැ නේ. දැන් බල්ලත් බුරනවා වාහනේත් හෝන් ගහනවා දෙකම එකවර සිද්ධ වෙනවනේ. ඒක ගැටලුවක් නෑ. එක වාහනයක් හෝන් ගහන නිසා අනිත් වාහනේ හෝන් ගහන්නේ නැහැ කියලා එකක් නැහැ නේ. අනිත් වාහනේත් හෝන් ගහනවා. හෝන් එකට අත තියාගෙන ඉන්නවා සමහර රිදුරු මහතුරු විනාඩි 2-3ක් පිනුදුනේ අත ගන්නෙත් නැහැ. දිගටම හෝන් එක වදිනවා. මෙයා කියනවා හෝන් එක නතර වෙන්නේ නැහැ කියලා. හැබැයි ඒ වෙලාවේ අනිත් වාහන වලට හෝන් ගන්න බෑයි කියලා ඒකේ නියෝගයක් නැහැ. අනිත් වාහන හෝන් එකට අතිබම ඒක තද නොවි තියෙන්නේ නැහැ. ඒවයිත් හෝන් වදිනවා. එහෙනම් එකවරේ වාහන මේ පාර යන 10ක් නෙමෙයි 100ක් හෝන් ගන්න පුළුවන්. එහෙනම් ශබ්ද 100ක් තියෙනවා පිණු. ශබ්ද 100ක් තියෙනවා. හැබැයි මට ප්‍රකට උනේ බල්ලා බුරන එකයි. මට ප්‍රකට උනේ ඊට වඩා ඉහළින් ගියා වූ හෝන් තිබෙද්දි මට ප්‍රකට උනේ බල්ලා බුරන එකයි. එහෙනම් බල්ලා බුරන එක ප්‍රකට වුණාට ඒ වෙලාවේ තවත් ශබ්ද තිබුණා. ඒවත් එහෙනම් මේ අභ්‍යන්තරයට ගිහිලා තියෙනවා. දැන් ඔන්න ඕක තමයි පිනුදුනි සතිමත් කෙනාට ඒ භාවනාවෙන් පස්සේ ඒවා පිළිබඳ අවබෝධය මෙන්න මේ ਵਿਚාරය හරහා ලබා දෙනවා කියලා කියන්නේ. ඔන්න ඔය ණය විපස්සනාව දැන් වෙනකොට මේ පිනුතුල සිද්ධ වෙනවා. සිද්ධ වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේ පිනුතු නොදැනුවත්ව මොකද වෙන්නේ? භාවනාවෙන් නැකිట్లా තමන් කෑම මේසෙට යනකොටත් කෑම මේසේදී වාජන 5ක් තියෙනවායි කියන එක දැනෙන්නේ නැහැ. තමන්ට ප්‍රකටවන්නේ රූපයක් කියලා. එහෙනම් මේසෙට මේසෙ කියලා කිව්වා, බත් පිගාන්න බත් කියලා කිව්වා, පළතුරුයකට පළතුරු කිව්වා, පරිප්පුයකට පරිප්පු කිව්වා, සම්බෝලෙට සම්බෝලෙ කිව්වා. වචන 10 නෙමෙයි 15 නෙමෙයි 50 නෙමෙයි කීයක් කිව්වද පිනුදුනි? මේ සියල්ල එකතු වෙලා කෑම මේසෙ ළඟට යනකොට රූපයක් කියලා කියවෙච්ච දවසට අන්න එනං භාවනාවේ අත්දැකීම මොකද වෙලා තියෙන්නේ? භාවනාවේ අත්දැකීම තමා නොදැනුවත්වම තමා තුළ අන්නේ හේතුප්‍රත්‍ය තුළ දැන් ඇවිල්ලා තිනවා කෑම මේසෙට ආවනම් පින්නදුනි ඒ කෑම වල තේරිල්ලක් එදාට තියෙන්න පුළුවන්. තෝරන්නම් මේක වෙන වෙනම දැනගන්න ඕනේද? මේක තමයි බත්. මේ බත් වලින් මෙන්න මෙච්චර හැඳි දාගන්න ඕන. මේක තමයි පරිප්පු. මේ පරිප්පු වලින් මේ විදිහට දාගන්න ඕන. මේක තමයි මාළු වලින් මේ ටික දාගන්න ඕන. මේක තමයි කරවල වලින් මෙහෙම දාගන්න ඕන. මේක තමයි සම්බෝලේ මෙහෙමයි කන්න ඕන කියලා. මේක තමයි පළතුරු ගන්න බත් එක නෙමෙයි. පළතුරු ගන්න බත් කාලේ ඉවර වෙලයි. ඒක පැත්තකින් තියලා පස්සේ දාගන්න ඕන. ඒක බත් පිගාන්න දාගන්නේ. පළතුරු ගන්න වෙනම පිගානක් තියෙනවා. ඒකටයි ඒක දාගන්නේ. මේක නම් කිරි කන්න නම් වෙනම
කිරි කොප් එකක් තියෙනවා. කිරි කප් එකටයි කිරි දාගන්නේ. මේ පැණි බතු එකට ගන්න බෑ. කිරි බතු එකට ගන්න බෑ. ඒක වෙනම කන්න ඕනයි කියලා මෙන්න මේ තිබුණා වූ මේ තමන්ගේ ක්‍රියාවලීන් වලට මොකද වෙන්නේ කියලා මොකක්ද වෙලා තියෙන්නේ කියලා භාවනා කරපු පින්නතුන් දැන් අත්දැකලා බලන්න තමන්. භාවනා කරපු පින්නතුන් පමණයි මේ බණ අදාළවන්නේ. ඒකයි මේ මොහොතේ ප්‍රකට වීම. භාවනා කරේ නැතුව මේක කල්පනා කරලා ගිහිල්ලා අනේ ඇත්තනෙන්න රාතුන් වහන්සේ එක වෙලෙන් ඉන්නවනම් බුදු පියාණන් වහන්සේ එක වෙලෙන් නම් හිටියේ මට බැරි වෙයිද එක වෙලෙන් ඉන්න කියලා මේ කැමෙල කන්න නතර කරන්න උත්සාහ කරපු දවසේ වෙච්ච දේද අද සිද්ධ වෙලා තියෙන කියලා දැන් තමා තුලින් පරීක්ෂා කරලා බලන්න පින්නතුන්. අන්න එතකොටයි මේ තමන් මේ ගිහි ගෙදර ගැටණයකින් තොරව අනවශ්‍ය ආකාරයේ ගැටුම් වලට යන්නේ නැතුව ඒ වයින් බේරිලා තමා නොදැනුවත්ව තමාව ගිහි ගෙදරින් එළියට දාන්න පින්නතුන්. තමා නොදැනුවත්ව තමාව ගිහි ගෙදරින් එළියට දාන්නේ මේ තමා හිතලා පතල කරන දෙයක් කරා නෙමෙයි. භාවනාවේ අත්දැකීම තුළ තමාගේ අභ්‍යන්තරයේ වෙනස් වෙච්ච නිසා ඉස්සරහා රූප සුන්දරයක් එන බව රහතුන් වහන්සේට ප්‍රකට වීමක් නැති නිසායි රහතුන් වහන්සේ රූප සුන්දරියෙන් බේරෙන්නේ. නැත්තම් රූප සුන්දරියෙන් රහතුන් වහන්සේට නම් බේරෙන්න හම්බ වෙන්නේ නැහැ පිටුදුනි. ඊයේත් මේ ස්වාමීන් වහන්සේ මේ පින්නපාත වැඩ වෙලාවේදී මේ නෝන කෙනෙක් කරපු විකාරයක් බලනකොට කුමන ආකාරයේද මෙයා ඉන්නේ කියලා හිතෙනවා. මේ ගෙදරට යනකොට මේ ඉස්සරහා ස්වාමීන් වහන්සේ දැක්කා. දකින්න වෙලාවේ දුරකථනයෙන් කතා කරනවා. දුරකථනය ඒක පොඩ්ඩක් තියලා ස්වාමීන් වහන්සේ ආවයි කියලා ඇතුලේ කාට හරි කය ගන්නවා. හාමුදුරුවෝ වැඩම කළා මොකක් හරි එකක් කියනවා. මේ ස්වාමීන් වහන්සේ පොඩි වෙලා බල්ලමුත් ස්වාමීන් වහන්සේ නතරලා ඉන්නේ නැහැ ගෙදරක. ස්වාමීන් වහන්සේ ආපහු හැරිලා යනකොට හාමුදුරුවනේ කියලා කියවන ඇහෙනකොට මේ ස්වාමීන් වහන්සේ නැවතවරක් නතර වෙනවා. නතර වුණාට පස්සේ දානි ටිකක් බෙදන්නම් ස්වාමීන් වහන්සේ දානි ටිකක් බෙදන්න කියලා කෑ ගහනවා. අරෙන් අර දුරකථනින් කායත් එක්ක කතා කරනවා. ඒකත් එක්ක දානි ටිකක් බෙදන්නම් ස්වාමීන් වහන්සේ කියලා කෑ ගහනවා. ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් කලිනවා මෙන්න එතකොට එනවා. ඇවිල්ලා ඊට පස්සේ වෙනවා මේ සල්ලියක් දික් කරනවා. මේ සල්ලි නෝට්ටයක් දික් කරනවා. දික් කරනකොට ස්වාමීන් වහන්සේ අත අරගෙන ඒක අතින් එපා කියනකොට ඊට පස්සේ අතින් එපා කියනකොට ඇයි සල්ලි ගන්න නැද්ද? සල්ලි එපාද කියලා මේ සිවුර උස්සනවා කිව්වා. මේ පාත්‍රය වහල් තියෙන පාත්‍රය හරි නැහැ ස්වාමීන් වහන්සේ සල්ලි දෙනකොට ස්වාමීන් වහන්සේ පාත්‍රයේ දීලි අතට අරගෙන අතින් කියනවා වනල දෙකට සල්ලි බාර ගන්න නැයි කියලා. අන්න ඒක තේරුණා පිටුනේ. හැබැයි ඒ වුණාට සිවුර උස්සලා සිවුරෙන් ආන එහෙනම් ස්වාමීන් වහන්සේ එහෙනම් ආම්දුනේ දානි ටිකක් බෙදන්නද කියලා මේ සිවුරෙන් වහලා තිය පාත්‍රේ වහලා තියෙන සිවුර මේ කාන්තාව පිටුනේ අදිනවා හිට. දැන් බලන්න මොනතරම් ගැටලුවද කියලා මේ රහතුන් වහන්සේ නමක් කොහොමද මේ කාන්තාවගෙන් බේරෙන්නේ කියලා මේක ප්‍රකට වුණා නම් මේ වෙලාවේ මේ කාන්තාව නේද මේ තරුණියක් නේද මේකත් එක්ක මොනවා හරි මේ වෙලාවේ කරන්නේ මේ සිවුරින් අල්ලන පිටුනේ කාන්තාවක් හාමුදුරනම ගෙවලු. බලන්න මොන තරම් තමගේ අකුසල මට්ටමද මොන තරම් මේ දානි දෙන්න තියෙන අවස්ථාවේ දානේ වලක්වගෙන දැන් මේ හාමුදුරන් මොකද එතන කරන් තියෙන්නේ. දැන් මේ නෝනත් එක විකාර කර ඉන්න තියෙන්නේ මේ ස්වාමීන් වහන්සේට එයා අකුසල් කරගත්තත් ඒකෙන් එළියට යන්නේ නැහැ කියලා බැහැර වෙලා Tamanට එතනින් ආපහු වඩින්න නෙත් තියෙන්නේ. ස්වාමීන් වහන්සේ කොමාරි තමුන් ආපහු වඩිනවා. දැන් වඩනකොට ආයි කෑ ගන්නවා. ඉතින් දානි ටිකක් බෙදන්න මොනවද බින්දුනේ දානි ටිකක් බෙදනවා නම් ඒ කාර්යයන්වල බෙදන්න නැතුව ඊතර දුරකථන පැත්තකින් තියලා දුරකථන කටයුතු එක්ක නතර කරන්න උනා. එක්ක දානි වැඩේ නතර කරා. මේ දානි දෙන්නත් උනා දුරකථන මෙයා කරතුනා. ගෙදර අයටත් කතා කර මේ කෑගා මේ තරුණ නෝන කෙනෙක් හැබැයි. අන්න ඔය සියල්ල මේ ස්වාමීන් වහන්සේට ප්‍රකට වෙනවා. හැබැයි පින්නතුනි ඒ මොහොතේ එකක්වත් ප්‍රකට වෙච්ච බව දැනගත්තේ නැහැ. ඒ මොහොතේ මොන්නම ප්‍රකට වීමක් තියුච්ච බව දැනගත්තේ නැහැ. ඒක නිසා බොහොම අනුකම්පාවෙන් බොහොම කරුණාවෙන් එතනින් තමන්ගේ කාර්ය නිදාසලා තමන් එළියට එනවා. නිසා ඔන්න ඔය ආකාරයට වෙනතුනි මේ ලෝකයෙන් අපි නිදහස් වෙන්න නම් මොකද වෙන්න ඕන? මේ මොහොතේ ප්‍රකට වීම නතර කරගන්න මේ ලෝකෙට බෑ. මොකද මේ පිණුන් දන්නවා සමනපස්සනා සූත්‍රයත් අපි සමනුපස්සනා සූත්‍රය ඉස්සරහින් තියාගෙන තියෙන සම්නිත්‍යය තියෙන මේ ලෝකය කියන්නේ බුදු පියාණන් වහන්සේ මොකක්ද දේශනා කරන්නේ? මහණෙනි මනස ඇත, ධර්මතා ඇත, අවිද්‍යාව ඇත. අවිද්‍යාව නිසා හටගන්නා වූ ස්පර්ශය ඇත. ඒක මේ ස්වාමින් වහන්සේගේ ශබ්ද විකාශනී යන්ත්‍රය හරහා තවත් පියවර දෙකක් එහාට ගිහිලා තියෙනවා. ස්පර්ශය නිසා හටගන්නා වූ නීවරණ ඇත. නීවරණයක් නම් අකුසලයක් ඇත.
එහෙනම් අර දානයත් අකුසලයක් කියන එක නෝන දන්නේත් නැහැ. මේ වෙලාවේ කළ යුතු දන්නේත් නැහැ. නොකළ යුතු දන්නේත් නැහැ. මෙන්න මේ ආකාරයේ විකාර දඟල් ලෝකෙක මෙන්න මේ රහතුන් වහන්සේ කොහොමද ජීවත් වන්නේ? ඒ වයින් බේරලා තමයි ඉන්න පුළුවන් ද වෙලාවේ ඒ නෝනගේ අතින් අල්ල නවත්තන්නද? දැන් කටින් කියලා නවත්තන්නද? එහෙනම් මොනවද කරන්න තියෙන පින්නතුණි ඕක ප්‍රකට වුණා. එහෙනම් ඔන්න ඔය ප්‍රකට වීම නොදැන ගැනීම සඳහා ප්‍රකට වෙනවයි කියන එක රහතුන් වහන්සේගේ පාලනය තුල තියෙන එක නෙමෙයි විශ්ව ධර්මතාවයක් පින්නතුණි. මේ පින්නතුන් තවම පෘථග්ජන මට්ටමේ ඉන්නේ සෝහාන් වෙච්ච අයටත් මේ බණ ඇහෙනවා ඇති සමහර විට. හැබැයි සෝහාන් නයි කියලා එයා 100%ක් පෘථග්ජන මට්ටමෙන් බැහැර වෙලා නැහැ. එයා සෝහාන් වෙච්ච චිත්තක්ෂණය අනිත් පැත්තෙන් නැවතරක් පෘථග්ජන චිත්තක්ෂණය නිත්‍ය සංඥාව තුලයි ඉන්නේ. නිත්‍ය සංඥාව තමයි පින්නතුනි මේ වචනයට දීලා තිබෙනා වූ අර්ථකථනය. මේක බත් කියන අර්ථකථනය. මේක මුදල් කියන අර්ථකථනය. ගෙදර කෑම ටිකක් තීදි පින්නතුනි ඒක පාත්‍රයට බෙදනවට වඩා අරනෝට ඒ වෙලාවේ ප්‍රකට වෙලාවේ ඊට වඩා හොඳයි නේ මේ ලොකු ගාණක් දෙනකොට. උන්න සල්ලියක් උස්සගෙන ඉන්නේ ඒකයි පිළි. ඒ වගේ කීප දෙනෙක් මේ සමහර අය ත්‍රිවිල් එක නතර කළා මේ සල්ලි දෙක් කරන පින්න. ඊටයින් මේ හාමුදුරුවෝ කියන්නේ හිඟන්නේ හිඟමනේන යාචකෙක් කියලා. මොකද මේ හාමුදුරුවෝ හිඟමනේ ගිහිල්ලා යාචකම පෙන්눔 කළා බුදු පියාණන් වහන්සේ දේශනා කළ තිබෙනා වූ ධර්මයෙන් එළියට ගිහිල්ලා මේ අද ඉන්නා වූ මේ හාමුදුරුවෝ ආචාර්යවරු කියයි මහාචාර්යවරු කියයි හැබැයි පින්නතුනි බුදු පියාණන් වහන්සේ දේශනා කළ දිනවා පිණ්ඩපාතේ සම්බන්ධයෙන් මෙන්න මෙහෙම දෙයක්. පිණ්ඩපාතේ වඩින වෙලාවේදී පිණ්ඩපාතේ කියන්නේ පින්නතුනි මේ පාත්‍රයට වැටෙන යමක්. පාත්‍රයට වැටෙනවා කියන්නේ පින්නතුනි මේ හුළඟට වැටෙන දෙයක් හෝ පාත්‍රයට වැටුණා නම් ඒක බාර ගන්න භික්ෂුවට බෑ පින්නතුනි. බුදු පියාණන් වහන්සේ ශික්ෂාපදයේ පනවල තියෙන ඒ විදිහටයි විනය පිටකේ කියවලා බලන්න මේ පින්නතුන් පැහැදිලිව විනය පිටකේ විස්තර කරලා දිනවා. මේ පිණ්ඩපාතේ වඩින වෙලාවේදී විශාල සුළඟක් තියෙනවනම් ලොකු සුළඟක් තියෙනවනම් ඒ සුළඟ වෙලාවේදී තමන් පිණ්ඩපාතේ කරන එක නතර කළා පාත්‍රේ වහලා තියාගන්න ඕන පින්න. ඒ නිසායි පාත්‍රේ අරගෙන යනකොට මේ සෑම භික්ෂුවක්ම පිණ්ඩපාතේ වෙලාවේදී පාත්‍රේ වහන්න පාත්‍රේ වහනකෝ එහෙම නැත්නම් ලේන්සුවක් තියාගෙන ඒ ලේන්සුවෙන් පාත්‍රේ වහගෙනයි පින්නතුනේ මුළුමනින්ම යන්නේ. පාත්‍රේ අරින්නේ කෙනෙක් පිණ්ඩපාතේ බෙදෙන වෙලාවේදී බෙදලා ඉවර වෙනකොටම නැවත වරක් පාත්‍රේ වහනවා පින්න. මොකද එක භාජනයකින් බෙදලා තව භාජනයකින් බෙදන්න ගන්නවා නම් ඒ අතරතුරත් පින්නතුනි පාත්‍රේ වහනවා. මොකද ඒ වෙලාවේ බුදු පියාණන් වහන්සේ පනවල දෙන ශික්ෂාපදයේ මේමයි. අන්න ඒ වගේ තමයි පිණ්ඩපාතේ කරන වෙලාවේදී විශාල සුළඟක් තියෙනවා නම් අන්නේ සුළඟෙන් මේකට මොනවා හරි වැටෙයි සුළඟට එන්න පුළුවන් කියලා Tamanට තේරෙනවා නම් ඒ වෙලාවේදී පිණ්ඩපාතේ කරන එක නතර කළ යුතුයි කියලායි පින්නතුනි බුදු පියාණන් වහන්සේ විනය පිටකයේ පනවල තියෙන්නේ. ඒ වෙලාවේ පිණ්ඩපාතේ කරන එක නතර වෙ යුතුයි. බැරි වෙලාවත් පිණ්ඩපාතේ කරන වෙලාවේදී Taman දැනුවත්ව සුළඟට යමක් ආවනම් පාත්‍රය ඇතුළත ඒ පාත්‍රයේ තිබෙන දේවල් ඒ දානේ එදාට ඒ භික්ෂුවට වළඳන්න බෑ පින්න. අන්න ඒ විදිහටයි විනය පිටකේ තියෙන්නේ. ඒ දානේ මොකද Tamanට නොපැවරුණු දෙයක් පාත්‍රයට ආවා. මොකද පාත්‍රයට කෙනෙක් පවරන්න ඕන පින්නතුනේ. ඒකයි පාත්‍රයේ ඇතුළටම දාන්න නිසා පාත්‍රයේ ගිහලා Taman අල්ලන්නේ. Taman අතට අරගෙන Taman පාත්‍රයට දාගන්නව නෙමෙයි පින්න. මේ බිස්කට් පැකට් එකක් ගෙනත් දුන්නොත් පින්නතුනේ මේ හාමුදුරුවෝ අතර ගන්න ඕන ඊයේත් ගෙවල් දෙකකින් බිස්කට් පැකට් එක අරන් එනවා. එක නෝන කෙනෙක් බිස්කට් දෙනවා ඒක කඩන්න ගියාම කඩන්න තේරුන්නේ නැහැ කියලා නැවතවරක් කටින් කිය මේ අතින් කියනකොට කඩන්න කියලා ඒක තේරිලා කඩන්න කියනවා. නෑ නෑ හාමුදුරුවනේ මේක පැකට් එකකින් ගෙනියන්න කියලා කියනවා. ඒකට නැවතවරක් යන්න හදනවා ස්වාමීන් වහන්සේ එපා කියලා. එතකොට නෑ නෑ ඉන්නේ කියලා ඔන්න කඩන කොටත් කියනවා නෑ එතකොට පෙඟෙනවනි කියලා. ඊට පස්සේ කඩලා පාත්‍රයට දානකොට බිස්කට් දෙක තුනක් පිනුදුනි ආයි පෙඟෙනවනි කියලා පාත්‍රය ඇතුළේ දාන්න හදලා ආයිත් නොදා ඉන්නවා. මේ ආම්දුර ආපහු පාත්‍රේ වහන්න හදනකොට ඔන්න පාත්‍රය ඇතුළේ බිස්කට් කිපයක් දැම්මා. බිස්කට් කිපයක් දාලා ඉතින් මේක පෙඟෙනවනි කියලා ආයෙත් නෝන අඬනවා. මේ ස්වාමීන් වහන්සේ ඉල්ලනවා නම් පාත්‍රය ඇතුළේ දාන්න කියලා. ඒ නෝනට මොකටද මේකට අඬන්නේ? ඒ නෝන නෙමෙයිනේ මේ බිස්කට් එක කන්නේ ඊට පස්සේ. මේ ආම්දුර පුළුවන් නම් වළඳයි පුළුවන් නම් වීසි කරයි බැයි නම් මේ නෝන මොකටද ඒකට අඬන්නේ බලන්න එතකොට. මේ තමන්ගේ කැමැත්තට වැඩ කරන් දඟලලා අන්තිමට එතන මේ මහත්මයක් එනවා. ඒ මහත්මයා ඇවිල්ලා සල්ලි අරගෙන එනවා. එතකොට අර නෝන කියනවා "ඕ පඳුරුත් දෙන්න." මොකද මේ හාමුදුරුවෝ අද පඳුරු යහගෙන ඉන්නේ පිණ්ඩපාත. සල්ලි ඉල්ලන්නේ මෙන්න අද මේ පිණ්ඩපාතෙට වෙනුනේ මහාචාර්යවරු කියා ගන්නා වූ මේ හාමුදුරුවෝ. කොහේ තියෙන මහාචාර්යකමක්ද පින්නදුනි? මහාචාර්ය නම් තමන් අනුගමනය නොකරත් තමන් පිළි නොපැද්දත් මේ බුදු පියාණන් වහන්සේ පනවල දින සූත්‍ර පිටකයේ තිබෙන දේවල් මේ
විනය පිටකයේ තියෙන දේවල් නොදන්න කෙනා කොහොමද පින්නතුනි මහාචාර්ය කියන්නේ? මහාචාර්ය කියන්නේ තමන් පරිශ්‍රණ කළා ලෝකයේ සියලු දේවල් හොයාගෙන දන්නා වූ කියන මේ විශාල තනතුරක් කියලා කියන්නේ මහාචාර්ය. හැබැයි මේ මහාචාර්යවලයා විනය පිටකයේ තියෙන වචන ටිකවත් දන්නේ නැහැ. අද මේ රටේ ඉන්නා වූ මේ හාමුදුරුවෝ මේ සාමණේර භික්ෂුන් වහන්සේලා අහිංසක සාමණේර භික්ෂුන් වහන්සේලා තවම මේවා ඉගෙනගෙන නැති මේ මහාන වෙලා දවස් දෙකක් මාසයක් වෙන සමහර අය මේ වෙලාවේ චූරු අන්දවලා මේ පාරේ යවනවා පිණ්ඩපාත ඉල්ලගෙන අපිට කෑම දෙන්න එපා අපිට ආහාර දෙන්න එපා අපිට සල්ලි දෙන්න කියලා මේ විවිධාකාරයේ මෙන්න මේ විදිහටයි මේ ලෝකේ අද තියෙන පින මේ තරම් දඟලන මේ ලෝකයේ තුල මේ පින්නතුන් මේ ආකාරයට මේ මොහොතේ තමා ගැන දැනගෙන ඉන්නවා කියන එක බලන්න පින්නතුනි මොනතරම් ආශ්චර්යයක්ද කියලා මොනතරම් ආශ්චර්යයක්ද කියලා විනය පිටකේ තියෙන දේවත් දන්නේ නැතුව හැබැයි ඒ හැමදෙර ඉස්සරහට දාගෙන තිනවා පිටිපස්සට දාගෙන තිනවා මහාචාර්ය කියලා. මහාචාර්ය කියලා ඉස්සරහින් පස්සෙන් දෙකෙන්ම ගහගෙන තිනවා මහාචාර්යකම තියෙන්නේ විනය පිටකයවත් නොදන්නවා කියන එක තමයි මහාචාර්යකම. විනය පිටකේ දන්නවනම් පිනතුනි මේ වගේ විකාර වැඩ කරයිද බුදු පියාණන් වහන්සේ දේශනා කළ දිනවා නම් මේ හුණකට යමක් වටුණා නම් ඒකත් Tamanට බාර ගන්න බෑ. එදා ආහාර වේල නෝලඳා ඉන්න ඕන. ඒ පාත්‍රය එහෙම නැත්නම් අයින් කළා. ඒ පාත්‍රය සුද්ධ කළා. නැවත අලුතෙන් දානි බාරගත්තු වින් කරන්න පුළුවන්. ඒ නිසා පින්නතුන් සමහර භික්ෂුන් වහන්සේලාට සිද්ධ වෙනවා පිණ්ඩපාතේ වඩිනකොට ඒ කාලේ සිද්ධ වෙලා තියෙනවා ඉන්දියාවේ විශාල සුළං තියෙන පින්නතුනි. පැය ගණන් ඒ සුළඟ තියෙනවා. එදාට පිණ්ඩපාතේ කරන්න බෑ. ආපහු වඩිනවා. වැරදිලාවත් පිණ්ඩපාතේ කළා තියෙනවා නම් ඒ පිණ්ඩපාතේ Tamanට අරගෙන ඉන්න පුළුවන්. හැබැයි උපසම්පදා භික්ෂුවට වළඳන්න බෑ පින්නතුනි. Tamanට ඒක අරගෙන ඇවිල්ලා ආරණ්‍ය තුල ඉන්නවනම් සාමණේර භික්ෂුන් වහන්සේ නමක් සාමණේර භික්ෂුවට දෙන්න පුළුවන්. සාමණේර භික්ෂුවට Taman පිණ්ඩපාත දෙන්න පුළුවන්. සාමණේර භික්ෂුව පිණ්ඩපාතේ ගිහලා තිනවනම් එයාගෙනලා තියෙන දානේ එයාට පුළුවන්. හැබැයි අර භික්ෂුවට පූජා කරන්න එතකොට. මොකද එතකොට එයා යන වෙලාවේදී ඒ සාමණේර භික්ෂුවට ඒක හුලඟෙන් ආවද නැද්ද කියලා ඒ මේ භික්ෂුවට අදාළ නැහැ පින්නතුනි. මොකද ඒක Taman දන්නේ මොකද Tamanට ඒක පූජා කරනවා සාමණේර භික්ෂුව. එhmenan හුල්ලඟට යන දෙයක් හෝ එහෙම නැත්තම් මේ අයට මේ හාම් භික්ෂුන් වහන්සේට කරන් තියෙන මොකද ඒක නැවත වරක් බිමින් තිබ්බට පස්සේ මම මේ දානේ බාරගන්නේ නැහැ මේ දානේ මම බෑර කරලා යනවා කියලා පාත්‍රයේ බිමින් තිබ්බොතින් පින්නතුනි අන්න එතනෙන් ගිහි මහත්යෙක් අරගෙන පාත්‍රයේ නැවත භික්ෂුවට පූජා කරොත් පිළිගන්නොත් පින්නතුනි අන්න එතකොට Tamanට කැප වෙනවා. ඒ තරමට පින්නතුනි මේ පිණ්ඩපාතයේ කැප වෙන්න ඕන. පිණ්ඩ කියන්නේ පින්නතුනි මේ කෑමට යමක් කියන එකයි. කෑමට යමක් ඉල්ලන හිඟාකමේන මේ හාමුදුරන්ට මේ ඇවිල්ලා සල්ලි දෙන්න හදන එකේ බිස්කට් පැකට් ගණන් දෙන්න හදන එකේ කෙසෙල් ගෙඩි ඇවිරි ගණන් දාන්න හදන එකේ බලන්න මොනතරම් අකුසල් තමන් කරගන්නවද කියලා පුළුවන් ද හාමුදුරන්ට එමු කියලා කරන්න මේක මොනම ආකාරව සල්ලි ඉල්ලන්න පුළුවන්ද මේ ආකාරයට හාමුදුරන්ව හිඟන මට්ටමට දාලා තියෙන්නේ පිණ්ඩපාති කියන්නේ පින්නොන්නේ හිඟා කෑම තමයි පිණ්ඩපාති කියන්නේ හිඟා කෑම තමන්ගේ මේ දවසේ උදේවරුව තුල ශරීරයට දිය යුතු ආහාරයයි හිඟා ගන්න. ආහාරය හිඟා ගන්න වෙලාවේදී හාල් කිලෝ එකක් මේක ඇතුළේ දාලා හරිනවද? සීනි කිලෝ එකක් මේක ඇතුළේ දාලා හරිනවද? කොහොමද කපුන්නුදුන් මේක කරන්නේ? මේකට හාල් කිලෝ එකක් දාලා නැහැ. මේකට බත් හැන්දක් දැම්මොතින් ඇති. මේකට සීනි හැන්දක් දැම්මොතින් ඇති. ඒකට වෙන මුකුත් අවශ්‍ය නැහැ. තමන් ළඟ තියෙන ලුණු බික නම් ලුණු බික දැක්කනම් තමන් ළඟ තියෙන ලුණු ඇට ටිකක් නම් ලුණු ඇට ටික දැම්මනම් පින්නතුනි ඒක භික්ෂුවට වළඳන්න පුළුවන් නම් වළඳයි. වළඳන්න බැයි නම් ඒ දවස් භික්ෂුව ගෙවෙයි. භික්ෂුව ඒ නිසා මැරෙන්නෙත් නැහැ. ඒක වැළඳුවයි කියලා වැඩිපුර ජීවත් වෙන්නෙත් නැහැ පින්නතුනි. ඒක හේතුඵල දාම තුල තවත් හේතු ප්‍රත්‍යයන් අනන්ත සංඛ්‍යාවක් තියෙනවා. මේකට එක හේතු ප්‍රත්‍යක් විතරයි මේ මොහොතේ මේ දිනේ දාණය ලැබුණද නැද්ද කියන්නේ. තවත් නම් එකක් නැහැ. ඒ වගේ අනන්තවත් සංඛ්‍යාවක් තුලයි මේ ජීවිතය ගැට ගැහෙලා තියෙන්නේ. අන්න එමුනම් පිළිඳින් කබලින්කා ආහාරය දිය යුතුයි. හැබැයි මෙන්න මේ ආකාරයට මේ පටලවාගෙන ඉන්නා වූ හාමුදුරුවෝ කියන සිවුරු ඇඳගෙන මෙන්න මේ වගේ විකාර කරන ලෝකේ මේ පින්නතුන් ගිහි ගෙදරින්දගෙන මේ අද මේ මට්ටමට Taman සතර සතිපට්ඨානට අනුගත වෙලා Taman සතර සතිපට්ඨාන තුල ඉන්නවයි කියන එක පිළිබඳව පින්නතුනි මොන්නතරම් මේ निराமிස ප්‍රීතියක් මේ බණ ඇහෙන පින්නතුන්ට මේ මොහොතේ දැනෙනවද කියලා බලන්න පින්නතුනි. මේ බණ ඇහෙන මේ පිනු ලැබෙනා වූ निराமிස ප්‍රීතිය ඒ වගේ මොනතරම් निराமிස ප්‍රීතියක් විඳින මේ දහස් ගාණක් පින්නතුන් මේ වුණිට මේ විශ්වය තුල මේ ලෝකෙ තුල ඉන්නව නේද? ඒ අතරතුර ලක්ෂ ගාණක දිබ්බසෝදද දෙවිවරුන් මොනතරම් निराமிස ප්‍රීතිය තුල තමන් මේ සංසාරයෙන් ඈතර වීමේ ගමන තුල මේ සතර හතිපට්ඨාන තුල කාලය ගත කරනවාද කියලා බලන්න.
මොකද මේ බණ ඇහෙනකොට මේ පිනුදුන ප්‍රමාණවත් තරම් මේ සක්මන් භාවනාව සිද්ධ වෙලා තියෙනවා. පර්යංක භාවනාව සිද්ධ වෙලා තියෙනවා. හැබැයි දවසට පැය 7-8ක් භාවනා කරනවා නෙමෙයි. දවසට විනාඩි 7-8ක් වෙන්න පුළුවන් භාවනා කරන්නේ. හැබැයි දවසේ නොනිදා ඉන්න සමස්ත කාලය පැය 18ක් විතර වෙනවා නම් ඒ පැය 18 වරින් වර මුළු පැය තුලම මේක සිහිපත් වෙනවා කියන එක නෙමෙයි පින්නතු කියන්නේ. නැත්නම් හැම පැයකම සිහිපත් වෙනවා කියන එක නෙමෙයි. වරින් වර තමන් ඉන්න ඉරියව්ව මොකක් වුණත් ඒ සියල්ලෙන් පැත්තකට ගිහිලා තමන්ට මෙන්න මේ ධර්මය පිළිබඳ මොනවා හෝ සිහිපත් වෙනව නේද? පොදු වචනේ තමන්ගේ මම දැන් මෙතන සිහිපත් වෙනව නේද? මම දැන් මෙතන සිහිපත් වෙනවා, මෙනෙහි වෙනවා, මෙනෙහි වෙනකොට දැනෙනවා දැන් මගේ සීලය කැඩුනා කියලා, එමෙතන සීලය ආරක්ෂා වුණා කියලා, මේ මොහොතේ රාගසිතක් හටගත්තා කියලා දැනගන්නවා, ද්වේෂසිතක් හටගත්තා කියලා දැනගන්නවා. විවිධාකාර ප්‍රතිකඩ වලින් විවිධාකාර දැනීම් මට්ටම් වලට තමන් එනව නේද කියලා දැනගන්න පින්නදුනි. ඒ හරහා තමන්ගේ මේ තිබුණා වූ වචන ලක්ෂ කෝටි ගණක් දැන් වන විට ක්‍රමානුකූලව තමන් තුලින් නිරෝධ වෙලා තියෙනව නේද? අන්නේ නම් කෑම මේසෙට යනකොටත් මේ කෑම මේසෙ තිබුණා වූ විවිධාකාර තේරිලි ටික මගෙන් නිරෝධ වෙලා තියෙනව නේද? ඇඳුම් ටික යනකොටත්, ඇඳුම් ළඟට යනකොටත්, ඇඳුම් කඩේට යනකොටත් අර ඇඳුමයි මේ ඇඳුමයි කියලා තිබුණා වූ විවිධාකාර තේරිලි ටික නැත්නම් රූපවාහිනිය ළඟ වාඩි වෙලා මේ රිමෝට් කන්ට්‍රෝල් එක තියාගෙන අර channel එක ඔබනවා, මේ channel එක ඔබනවා, මේක බලනවා, අරක බලනවා, මේ විවිධාකාර දේවල් දැන් ක්‍රමානුකූලව ටිකෙන් ටික මගෙන් බැහැර වෙලා නේද? මේ කාර්යාලයට ගියාට පස්සේ පත්තර එකක්ද තියෙන්නේ, දෙකක්ද තියෙන්නේ, පහක්ද තියෙන්නේ, 10ක්ද තියෙන්නේ, සියල්ලම අල්ලගෙන මුල පිටුවක් බලනවා, අග පිටුවක් බලනවා, මැද පිටුවක් බලනවා, තවත් බල්ලා මදි බලපු අනිත් එක්කෙනායි තහනවා. විවිධාකාර දේවල් ක්‍රමානුකූලව තමන්ගෙන් බැහැර වෙමින් යනවා නේද කියලා දැන් තමා තුලින් අත්දකින්න පිණිස. අන්න එහෙමනම් තමා ඉන්නේ සෝතාපට්ටි මාර්ගය තුල කියන බවට සැකයක් නෑයි නේද කියලා දැනගන්න. එහෙමනම් සෝතාපට්ටි අංග තමා තුල වැඩෙනවා නේද කියලා දැනගන්න. සෝතාපට්ටි අංග වැඩෙනවා නම් මේ මොහොතේ මම මිය ගියොතින් මට තවත් මේ උත්පත්ති 7කට වඩා නම් ලැබෙන එකක් නෑයි නේද කියලා මේ ප්‍රකට වීමක් තියනව නේද? එහෙම නැත්නම් අනිත් පැත්තෙන් මම නම් සතර අපාගත වෙන්නේ නෑයි නේද කියලා ප්‍රකට වීමක් තමා තුල වරින් වර දිනයේ තමාට එනවද නැද්ද කියලා දැන් දැනගෙන ඉන්න පිණුදුනේ. හැබැයි ඒකත් වචනයක් පමණයි. එතනත් සෝතාපට්ටි ඵලයක් නෑ. හොඳට තේරුම් ගන්න. ඒකත් වචනයක් පමණයි. ඒකත් එනම් මෙනේ වුණා. ඒකත් තමන්ගෙන් බැහැර වුණා. ඒකත් ප්‍රකට වීමක්. ප්‍රකට වෙච්ච බව දැනගත්. නම් සෝතාපට්ටි වුණා නම් ඒකත් ප්‍රකට නොවි තියෙන්න ඕන. ප්‍රකට වීම වළක්වන්න බෑ තමන්ට. ප්‍රකට වීම දැන ගැනීමයි වළක්වන්න පුළුවන් පිළිතුර. අන්න ප්‍රකට වීම නොදැනගෙන සිටීම එතන තමයි පින්නතුනි නිවන කියන්නේ. ප්‍රකට වෙච්ච බව දැනගත්තා. ඒ කියන්නේ පින්නතුනි සතිය තිබ්බා. සතිය තිබ්බට ප්‍රඥාව තිබුණේ නැහැ. ප්‍රඥාව තිබුණ නිසා ඒක බාරගත්තා. බාරගත්ත නිසා නිවන තිබුණේ නැහැ. අන්න එතනයි මේ නිවනයි සතියයි දෙක අතර. හැබැයි මේ පින්නතුන්ට මේ සඳහා ධර්ම දේශනා ඊයේත් පෙරේදා සිද්ධ වුණා. අද දිනේ සඳහා මේ ශබ්ද වාහිනී යන්ත්‍රයට පැවරිලා තිබෙනා වූ කාර්යභාරය මෙතනින් නිමා වෙලයි තියෙන්නේ පින්නතුනි. එහෙනම් ශබ්ද වාහිනී යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය නතර වෙලා තියෙනවා. මොකක් සඳහා ශබ්ද වාහිනී යන්ත්‍රයට පැවරිලා තිබුණා වූ බලයද නතර වෙලා තියෙන්නේ? ගිහි ගෙදරදීම නිවනට ප්‍රවිෂ්ඨ වීම යටතේ 84 වෙනි අවස්ථාවයි නතර වෙලා තියෙන්නේ. එහෙනම් එවන් වූ 84ක් තිස්සේ මේ පිණුතුන එකතුනා වූ ධර්මස්කන්ධේ නම් මොනම වටිනාකමක්වත් නැහැ මේවට. හැබැයි මේ පිණුතුන් භාවනා කළා, පර්යංකයක් කළා, සක්මනක් කළා, අත්දැකීම් ලබා ගත්තනම් ඒ අත්දැකීම් හරහා මේ 84 ඕනේ 84න් එකක් දෙකකින් Tamanට ඇතුළට ගියා වූ ධර්මස්කන්ධේ නැවත නැවත තමා තුල ගොඩ ගැහිලා, නැවත නැවත තමා තුල ගොඩ ගැහිලා තමාගේ මේ ඒ මොහොතේ ඥානයත් මේ අන්වේ ඥානයත් නැවත නැවත සකස් වීම තුළ තමා ක්‍රමානුකූල ඉදිරියට ගිහිලා තමාගේ ගුණ වර්ධනය වෙලා තමා සෝතාපට්ටි අංග තුළ ඉන්නවා දැනගෙන තමා සංසාරයෙන් ඈතර ඉන්න බව මේ පිණුන් දන්නා වූ තත්ත්වයක් තුළ මේ අද සම්මත වශයෙන් වර 2017 සැප්තැම්බර් මාසයේ 28 වෙනිදා උදෑසන 5ට ආරම්භ වුණා වූ මේ ධර්මානුශාසනාව දැන් 6ක් පහු වෙලා තියෙනවා, නිමා වෙලා තියෙනවා. මේ කාලය තුල
මේ පින්නතුන්ගේ තමන්ගේ ප්‍රඥාවේ අධි ප්‍රබල වර්ධනයක් වෙලා ඇති. ඒ ප්‍රඥාවේ වර්ධනය සමග මේ පින්නතුන් ලෝකයට දානයක් දීලා දිබ්බසොය දෙවිරුන් ප්‍රීති ප්‍රමෝදයට පත් කළා තියෙනවා. ලෝකේ පුරාට මේ බණහාන සූදානම් වෙන්නා වූ තවත් ලක්ෂ ගාණක් පින්නතුන් අනාගතයේ තවත් අවුරුදු 2300 නෝඩු කාලයක් පහළ වෙනවා පින්නතුනි. ඒ සියලු දෙනාට මේ අවස්ථාව ලබා දීලා තමන්ගේ ධර්ම දානය කළ දෙනවා. මේ සියල්ලේ බලයෙන් මේ සියලුම පින්නතුනුත් මේ පින්නතුන මේ කාර්යයන් කරන සඳහා උදව්පකර කරනු විශේෂයෙන් මේ ස්වාමින් වහන්සේට මේ මොහොතේ වැඩ වාසය කරන මේ අග්ගොණ නිවාසයේ පූජා කළ තිබෙන ඒ දොස්තර මහතා ප්‍රමුඛත්තා වූ ඒ පවුලේ සියලු දෙනාත් මේ සඳහා විවිධාකාරයේ උදව්පකර කරනු අනිත් සියලු දෙනාගේ මේ ස්වාමින් වහන්සේ සමග මේ ප්‍රදේශයේ මේ ස්වාමින් වහන්සේගේ මේ ආරණ සේනාසනය තුල වටේ ඉඳගෙන මේ ස්වාමින් වහන්සේට දිනපතා මේ පිණ්ඩපාති පූජා කරන්නා වූ පින්නතුන්ගේ ප්‍රඥාවම නැවත නැවතත් වර්ධනයේ වේවා කියලා අපි සාදුකාරයක් පවත්වමු. සියලු දෙනාටම නිවන් සැප ලැබේවා. මම දැන් මෙතන සියලු දෙනාටම තෙරුවන් සරණයි.